අයිබෝන් දුවේ පුතේ අද අපි කතා කරන්නේ 18 වෙනි පාඩම වෘත්තයක පරිධිය කියන පාඩම. හරි. අපි මාතෘකාවක් ලියාගමු වෘත්තයක පරිධිය කියලා. මේක අපේ 18 වෙනි පාඩම වෘත්තයක පරිධිය. ලියන්නකෝ පුතේ මාතෘකාව වෘත්තයක පරිධිය. දැන් මේ පරිධිය කියන වචනේ අපිට වෙන තැන්වලදී හම්බෙන්නේ නැහැ මේ වෘත්ත ආශ්‍රිතවම තමයි මේ පරිධිය කියන වචනේ හම්බෙන්නේ. අපි වෘත්තයක පරිධිය කියන්නේ මොකක්ද කියලා බලන්න කලින් අපි දැනගන්න ඕන තවත් කාරණා කිහිපයක් වෘත්තය පිළිබඳව තියෙනවා. එහෙමනම් මම මෙන්න මෙතන වෘත්ත ටිකක් ඇඳලා තියෙනවා. දැන්ම ඒ ගැන හිතන්න එපා. මම ඒක කරන්න ඕන විදිහ ඔයාලට පිළිවෙලට කියාගෙන යන්නම්. අපි ඉස්සරෝම බලන්න ඕන පුතේ වෘත්තයක් අර්ථ දැක්වීම මොකද්ද? ඒ කියන්නේ වෘත්තයක් කියන එක කොහොමද ගණිතයේදී හඳුන්වන්නේ? පුතේ ගණිතයේදී මෙන්න මේ වෘත්තය කියන කෙනාව හඳුන්වලා තියෙන්නේ අචල ලක්ෂයක් වටා. මේක නිර්මාණ පාඩමේදී අපිට හම්බුණා. අපි කරපු නිර්මාණ පාඩමේදී අපිට හම්බුණා අචල ලක්ෂයක් වටා චලනය වන ලක්ෂයන්ගේ පතය අචල ලක්ෂයක් වටා එයට සමදුරින් එහෙම නැත්නම් නියත දුරින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ පතේ අපි හැඳින්වුවා වෘත්තය කියලා. එහෙමනම් මම නිර්මාණ පාඩමේදී ඔයාලට කොහොමද මේ චලනය වන්නා වූ ලක්ෂයන්ගේ, ඒ කියන්නේ සමදුරින්, නියත දුරින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ පතේ පිහිටලා ඒක වෘත්තයක් වෙන්නේ කොහොමද කියලා මම ඇඳලා පෙන්නුවා. ඒක මතක් කරගන්නකො. එහෙමනම් පුතේ අචල ලක්ෂයක්, හෙළවෙන්නේ නැති ලක්ෂයක් අචලයි. ඒක එහෙට මෙහෙට යන්නේ නැහැ. අචල ලක්ෂයකට සමදුරින් යන්නා වූ ලක්ෂයන්ගේ පතේට අපි කියනවා වෘත්තය කියලා. එහෙමනම් මාතෘකාව ලියන්න වෘත්තයක පරිධිය කියලා. යටින් අපි වෘත්තය කියන කෙනාව හඳුන්වලා වෘත්තයක් ඇඳලා ඒ වෘත්තයට තියෙන විශේෂ ලක්ෂණ එහෙම නැත්නම් වෘත්තය ආශ්‍රිතව අපිට ගන්න පුළුවන් පොඩි පොඩි කාරණා ටිකක් තියෙනවා. අන්න ඒ ටික අපි සාකච්ඡා කරලා යමු පරිධිය හොයන්න කලින්. එහෙමනම් යටින් ලියන්න මෙන්න මෙහෙම. අචල ලක්ෂයක් වටා අචල ලක්ෂයක් වටා අචල ලක්ෂයක් වටා නියත දුරකින් චලනය වන්නා වූ නියත දුරකින් චලනය වන්නා වූ නියත දුරකින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ පතය වෘත්තය ලෙස හඳුන්වයි. වෘත්තයක් ලෙස හඳුන්වයි. ලක්ෂයන්ගේ පතය වෘත්තයක් ලෙස හඳුන්වයි. හරි. ඕකට තමයි පුතේ අපි වෘත්තයක් කියලා කියන්නේ. එහෙමනම් අපිට අග්ගාලා වෘත්තයක් ඇඳගමු. මේ පහ නෙමේ වෙනම එකක්. එහෙනම් අඳින්න දැන් මම මේවනම් මේ පොඩි උපකරණයක් පාවිච්චි කරලා ඇඳේ. මම නිකන් එකක් ඇඳලා පෙන්නන එහෙනම් ඔයාලා වෘත්තයක් අඳින්න ටක් ගාලා මෙන්න මෙතන අචල ලක්ෂය කියලා ලකුණු කරගන්න. අචල ලක්ෂය. දැන් කව කට්ටක් පාවිච්චි කරලා අඳින්න. කව කට්ටේ යකඩ තුඩ තියෙන තැන තමයි එහෙනම් අචල ලක්ෂය. හැබැයි අපි ඔකට අචල ලක්ෂය කියලා කියන්නේ නැහැ. දැන් වෙන නමක් පාවිච්චි කරනවා. හරි. දැන් ඔය අර්ථ දැක්වීමට අනුව මෙයා අචල ලක්ෂයනේ. ඒ හින්දා වෘත්තයක් ඇඳලා මේකට අචල ලක්ෂය කියලා ලියා ගන්නකො. ඉක්මන් කරලා. මේ පාඩමේදීත් අපිට පොඩි වැඩ කොටසක් කරන්න තියෙනවා. හරි. ඊට පස්සේ දැන් ගණිතයේදී අපි මේක පාවිච්චි කරන්නේ අචල ලක්ෂය කියලා නෙමෙයි. ඒ කියන්නේ දැන් අරකට ගණිතය අර්ථ දැක්වීමක් තමයි. හැබැයි අපි ඊළඟට වෘත්තාශ්‍රිත ගණනය කිරීම කරද්දී මෙන්න මේ අචල ලක්ෂයට අපි නමක් දෙනවා කේන්ද්‍රය කියලා. මේ කේන්ද්‍රය කියන්නේ එතකොට වෘත්තය හරිමැද කියලා අපි දන්නවා. එහෙමනම් අපි ඊළඟට පාවිච්චි කරන්නේ දැන් මෙතනින් එහාට පාවිච්චි කරන්නේ මේකට අචල ලක්ෂය කියලා නෙමෙයි. මේකට අපි කියනවා කේන්ද්‍රය කියලා. එහෙනම් රතු පාටින් තරුවක් දාලා යටින් ලියන්න මෙන්න මෙහෙම. රතු පාටින් තරුවක් දාලා ලියන්න. රතු පාටින් තරුවක් දාලා ලියන්න. වෘත්තයක හරි මැද ලක්ෂය. වෘත්තයක හරි මැද ලක්ෂය. වෘත්තයක හරි මැද ලක්ෂය. හෙවත්
අචල ලක්ෂය වෘත්තයක හරි මැද ලක්ෂය හෙවත් අචල ලක්ෂය. අතනදී අචල ලක්ෂය කියලානේ කිව්වේ. හෙවත් අචල ලක්ෂය. වෘත්තයේ කේන්ද්‍රය ලෙස හඳුන්වයි. වෘත්තයේ කේන්ද්‍රය ලෙස හඳුන්වයි. වෘත්තයේ කේන්ද්‍රය ලෙස හඳුන්වයි. හරි. එහෙමනම් පුතේ මෙන්න මේ රූප සටහන මේ වෘත්තයක් ඇඳලා කව කට්ට තියලා ඒ කව කට්ට යකඩ තුඩ තියෙන තැන ඔයාලා පෑනකින් පොඩ්ඩක් තිත චුට්ටක් ලොකු කරගන්න. මේකට ඊතලයක් ගහලා ලියා ගන්න. එහෙනම් අපි මෙතනින් එහාට මේකට පාවිච්චි කරන්නේ කේන්ද්‍රය කියලා. හරි. එහෙනම් කව කට්ට තියලා මඳින්න. එතකොට අපිට හරිමද ලක්ෂ්‍ය එහෙම නැත්නම් අචල ලක්ෂ්‍ය හරියටම හොයාගන්න පුළුවන්. ඒක පෑනකින් චුට්ටක් තද කරගන්න, පාට කරලා ඊතලයක් ගහලා ඒකට ලියා ගන්න කේන්ද්‍රය කියලා. ඔය තරුවට යටින් අඳින්න වෘත්තය. ඇඳලා කේන්ද්‍රය ඊතලයක් ගහලා ලකුණු කරගන්න. දැන් ඔය වචන හරියටම මතක තියෙන්න ඕන. දැන් එතකොට ඔයාලා දන්නවා එහෙනම් මේ කවුද කියලා. සමහරවිට මෙයා ගැන පොඩි අදහසක් නැතුව ඇති. මම මේ වගේ අර්ථ දැක්වීම එක්කම ඊළඟට කියනවා. එහෙමනම් පුතේ කේන්ද්‍රය කියන වචනේ දැන් අපි වෘත්තයක් ආශ්‍රිතව කොහෙද හම්බුණත් දැන් අපිට මතක තියෙන්න ඕනේ මේ කේන්ද්‍රය කියලා කියන්නේ වෘත්තයේ හරි මැද. එහෙම නැත්නම් අර කියපු අචල ලක්ෂයට තමයි කේන්ද්‍රය කියලා කියන්නේ. කව කට්ටේ යකඩ තුඩ තියෙන තැන. ඊළඟට පුතේ අපි වෘත්තයක් ආශ්‍රිතව මෙන්න මෙයාව ගැන ඉගෙන ගන්නවා. මේ තමයි වෘත්තයක අරය. එහෙනම් වෘත්තයක අරය කියලා කියන්නේ කේන්ද්‍රයත් වෘත්තයේ මත ලක්ෂයකුත් යා කරන සරල රේඛාවට අපි කියනවා වෘත්තයේ අරය කියලා. එහෙනම් මෙන්න කේන්ද්‍රය හරිමැද ලක්ෂය. මෙන්න වෘත්තයේ මත ලක්ෂයක්. එතකොට මේ වෘත්තයේ මත ලක්ෂයේ ඕන තැනක් මේ ඕන තැනක් ඇඳින්න පුළුවන්. ඔන්න ඔය යා කරන රේඛාවට අපි කියනවා වෘත්තයේ අරය කියලා. එතකොට පුතේ මේ වෘත්තයේ අරය නියතයි. කොහෙදි ඇඳත් මේක අරය ඒ ගානම තමයි. ඒ දිගම තමයි. දිග නියතයි. පැහැදිලි නේද? එකම වෘත්තයක අරයන් කීයක් ඇඳත් අපි දැන් මෙතන එක අරයක් ඇඳලා තියෙන්නේ. අපි අරයන් 5ක් 10ක් ඇඳත් ඒ සෑම අරයක්ම සමාන දිගක් එකම දිගක් තියෙන නියත අගයක් තියෙන්නේ. හරි. එහෙමනම් අපි පළවෙනි තරුව දාලා මෙයා ගැන කියවා කේන්ද්‍රය ගැන. ඒකට යටින් එහෙනම් ඊළඟ තරුව දාන්න ලියලා ඉන්න අඳින්න. ලියලා ඊට පස්සේ තමයි අඳින්නේ. එහෙනම් ඊළඟ තරුව දාලා ලියන්න මෙන්න මෙහෙම. ඊළඟ තරුව දාලා ලියන්න. වෘත්තයක කේන්ද්‍රයත් වෘත්තයේ මත ලක්ෂයකුත් වෘත්තයක කේන්ද්‍රයත් වෘත්තයේ මත කියපුවහම මෙන්න මෙයා මත වෘත්තයේ මත වෘත්තයක කේන්ද්‍රයත් වෘත්තයේ මත ලක්ෂයකුත් යා කරනු ලබන රේඛාව එම වෘත්තයේ අරය ලෙස හඳුන්වයි. එම වෘත්තයේ අරය ලෙස හඳුන්වයි. අරය ලෙස හඳුන්වයි. අපි අර නියත දිගක් තියනවා කියලාත් කියමු. අරය ලෙස හඳුන්වයි. ඒකටම ලියන්න මෙහෙම. එක් වෘත්තයක් සැලකූ විට සෑම අරයක්ම දිගින් සමාන වේ. එතකොට පුතේ මෙන්න මේ අරය කියන කෙනා අපි සිම්පල් R වලින් සංකේතවත් කරනවා. අපි ඒ සංකේතය දාගමු මේ රූප සටහන ඇතුළට. හරි. එහෙමනම් දැන් ඔය තරුවට යටින් ඔය ලියුප් එකට යටින් ආපහු වෘත්තයක් අඳින්න
කේන්ද්‍රය ලකුණු කරන්න වෘත්තයේ මත ලක්ෂයක් මෙහෙම පේන්න චුට්ටක් ලකුණු කරන්න. ලකුණු කරලා ඒක සරල අඩිරුලක් තියලා යා කරගන්න. එහෙමනම් මෙන්න මේ සරල රේඛාවට අපි කියව වෘත්තයේ අරය කියලා. මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි වෘත්තයක අරය සංකේතවත් කරන්නේ සිම්පල් R අකුරෙන්. එහෙනම් අපි මේකට සිම්පල් R අකුරක් දාගමු. ඒ රූප සටහනට දාගන්න සිම්පල් R අකුර දාලා මේකට ඊතලයක් ගහලා අපි ලියාගමු අරය. හරි. ඔන්න එහෙනම් දෙවෙනි රූප සටහන සම්පූර්ණ කරගන්න ඇඳලා. මේ රූප සටහන සම්පූර්ණ කරගන්න. මේවා අපි දන්න දේවල්. මේවා 7 8 ඉගෙන ගත්ත දේවල්. 7 නෙමෙයි 6 ඉඳලා අපි වෘත්තය ගැන ඉගෙන ගන්නවා. එනවාට අපි ආපහු මේක මතක් කරගෙන යනවා. සාමාන්‍යයෙන් මම එහෙමනේ නේද? මතකයිනේ දැන් ඔයාලා මගේ පාඩම් බලන කට්ටියනේ. දන්නවනේ මම එතකොට පාඩමක් පටන් ගත්තාම මේකේ පොඩ්ඩක් මුලට ගිහින් එතන ඉඳලා තමයි එන්නේ. හරි. දැන් එතකොට වීඩියෝ එක නතර කරලා හරි මේවා ලියා ගන්න අඳින්න තියෙනවා. ඊළඟ තරුව දාන්න පුතේ. ඊළඟ තරුව මෙන්න මෙයා ගැන කියන්න හදන්නේ. ඊළඟ තරුව දාන්න. හරි. ලියන්න එපා දැම්ම. ඉස්සලා කියන එක අහගෙන ඉන්න. දැන් ඔයාලට පේනවා මං මෙතනදී වෘත්තයේ කේන්ද්‍රයයි වෘත්තයේ මත ලක්ෂයකුයි යා කරලා තියෙනවා. දැන් අපි මෙන්න මෙයාව ගත්තොත් මේ තියෙන්නේ වෘත්තයේ කේන්ද්‍රය. මං කතා කරන්නේ මෙන්න මේ කොටස ගැන විතරයි. මේ මෙතන ඉඳලා මෙතෙන්ට ගැන විතරයි. එහෙනම් මේ තියෙන්නේ වෘත්තයේ මත ලක්ෂයක්. එහෙනම් මේ බලන්න වෘත්තයේ මත ලක්ෂයකුයි කේන්ද්‍රය යා කරන එක රේඛා කොටසක් මේ තියෙන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට. ඒ වගේම කොටසක් මේ පැත්තටත් තියෙනවා. එහෙනම් මෙන්න මේ වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරද්දී හොඳට අහගන්න වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරද්දී ඒක කේන්ද්‍රය හරහා යනවා නම් අපි කියනවා ඒ රේඛාවට එම වෘත්තයේ විස්කම්භය කියලා. එම වෘත්තයේ විස්කම්භය කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි විස්කම්භය කියන කෙනා සිම්පල් D වලින් සංකේතවත් කරනවා. හරි. එහෙනම් අපි තරුවක් දාලා ඒ කතාව ලියලෙමු ඉස්සෙල්ලා. ලියන්න එහෙනම් තරුවක් දාලා මෙන්න මෙහෙම. ලියන්න තරුවක් දාලා වෘත්තයක් මත ලක්ෂ දෙකක් වෘත්තයක් මත ඒ කියන්නේ මේ වෘත්තයේ මත වෘත්තයක් මත කිව්වත් කම නැහැ වෘත්තයේ මත කිව්වත් කම නැහැ මේ බලන්න වෘත්තයේ මත ලක්ෂ දෙකක් නෙමෙයි යා කරන්නේ දැන් වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කිරීමේදී වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කිරීමේදී එම සරල රේඛාව කේන්ද්‍රය හරහා ගමන් කරයි නම් එය වෘත්තේහි විස්කම්භය ලෙස හඳුන්වයි. හරි. එහෙමනම් පුතේ මෙන්න මෙයාට අපි කියනවා වෘත්තයේ විස්කම්භය කියලා. මේ තමයි එහෙනම් වෘත්තයේ විස්කම්භය. එතකොට අපි කියව වෘත්තයේ විස්කම්භය සංකේතවත් කරනවා කියලා සිම්පල් D වලින්. එහෙනම් දැන් ඔයාලා රූප සටහන අඳින්න පටන් ගන්න. විස්කම්භය මේ විදිහට මේ මෙතන වෘත්තයේ මත ලක්ෂ දෙකක් ලකුණු කරලා ඒක යා කරද්දි කේන්ද්‍රය හරහා ගිහින් හින්දා මෙන්න මෙයාට විස්කම්භය කීවා. ඒක අපි සිම්පල් D වලින් ඔන්න සංකේතවත් කරන එකත් මම යටින් ලියලා තියෙනවා. ඔය අඳින ගමන් කල්පනා කරන්න මෙන්න මේ අරයයි විස්කම්භයේ දිගවල් අතර තියෙන සම්බන්ධතාවය කුමක්ද කියලා. දැන් මේ අරය කියන කෙනාගේ මේ සිම්පල් R ගේ මෙන්න මේ අපි ලකුණු කරලා තියෙන විස්කම්භය කියන සිම්පල් D ගේ සම්බන්ධතාවය මොකක්ද කියලා හිතන්න. ඒ දෙන්න අතර සම්බන්ධකමක් තියෙනවා.
නේද? පැහැදිලිනේ. හරි. දැන් ඔයාලා අඳින ගමන් අහගෙන ඉන්නවා කියලා මම හිතනවා. පුතේ මොකක්ද මේ සම්බන්ධතාවය? අපි දන්නවා මෙන්න මේ D හැදිලා තියෙන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන අරයකිනුයි ආපහු මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන අරයකිනුයි අරයන් දෙකක් සම්බන්ධ වෙලා තමයි මෙන්න මේ D කියන විස්කම්භය හැදිලා තියෙන්නේ. එහෙමනම් මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? විස්කම්භය සමානයි අරය වගේ දෙගුණයකට අරයන් දෙකකට. එහෙනම් අපිට ලියන්න පුළුවන් D සමානයි අපි ඒකත් යටින් ලියාගමු. විස්කම්භය සමානයි දෙවරක් අරය. ඔන්න ඔක ලියාගන්න. මේක ඕනනම් මෙහෙම ආය ಗುಣ කිරීම ඕනේ නැහැ 2r කියලාම ලියාගන්න. හරිනේ? ඒකත් පොඩි කොටුවක් දාගත්තත් කමක් නැහැ. නැතත් ඕක ගැටලුවක් නැහැ. මේක අපි දන්න දෙයක්. හරිනේ? එහෙනම් විස්කම්භය සමානයි අරය වගේ දෙගුණයකට. එහෙනම් විස්කම්භය D සමානයි දෙවරක් r අරය වගේ දෙගුණයකට. ඒකත් ඔය වෘත්තයට යටින් ලියාගන්න. දැන් එහෙනම් අපි දන්නවා වෘත්තයක කේන්ද්‍රය කියන්නේ කවුද? ඒකේ අර්ථ දැක්වීම මොකද්ද කියලා අපි දන්නවා. වෘත්තයේ අරය කියන්නේ මොකද්ද? අරය අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. වෘත්තයක විස්කම්භය කියන්නේ මොකද්ද? ඒ විස්කම්භය අර්ථ දැක්වුවේ කොහොමද? ඊට පස්සේ ඒ විස්කම්භයට සංකේතයක් තියෙනවා කියලා දැනගත්තා D කියලා. ඒ වගේම මෙන්න මේ විස්කම්භයයි අරයයි අතර තියෙන සම්බන්ධකමත් අපි ඉගෙන ගත්තා. අරය වගේ දෙගුණයක්. එහෙම නැත්නම් අරයන් දෙකක් තමයි විස්කම්භය කියන්නේ කියලා අපි ඉගෙන ගත්තා. එතකොට උදාහරණයක් විදියට අපි මේ වෘත්තයේ අරය ගත්තොත් සෙන්ටිමීටර 10යි කියලා විස්කම්භය වෙනවා 20ක්. අපි මෙයාගේ අරය ගත්තොත් සෙන්ටිමීටර 12යි කියලා විස්කම්භය වෙනවා සෙන්ටිමීටර 24ක්. පැහැදිලිනේ? දෙගුණයක් කියන එක. හරි. ඊළඟ තරුව දාලා ලියන්න. මෙන්න මෙයා ගැන මම පොඩි හැඳින්වීමක් කරන්න හදන්නේ. ඔකත් අපිට වැදගත් කෙනෙක්. හරි. දැන් මේකෙදි බලන්නකො මේ හතරවෙනි රූපේත් වෘත්තයේ මත ලක්ෂ දෙකක් තමයි යා කරලා තියෙන්නේ. මේ රේඛාව වෘත්තයේ මත තියෙන ලක්ෂ දෙකක් තමයි යා කරලා තියෙන්නේ. හැබැයි මේ වෘත්තයේ මත තියෙන ලක්ෂ දෙකක් යා කරාට ඒක කේන්ද්‍රය හරහා නම් ගිහින්නේ නැහැ. කේන්ද්‍රය හරහා ගිහින්නේ නැහැ. එහෙනම් අපි විස්කම්භය අර්ථ දක්වද්දී කීවා වෘත්තයේ මත ලක්ෂ දෙක යා කරද්දී ඒක කේන්ද්‍රය හරහා යනවා නම් එයාට විස්කම්භය කියලා කීවා. හැබැයි මෙයා කේන්ද්‍රය හරහා ගිහින් නැති හින්දා අපි මෙයාට කියනවා ජායක් කියලා. ජාය කියලා කියනවා. හරි. එහෙනම් අපි තරුවක් දාලා ඒක ලියලෙමු. ලියන්න තරුවක් දාලා ලියන්න. වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කරනු ලබන රේඛාව වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කරනු ලබන රේඛාව ජායක් ලෙස හඳුන්වයි. ජායක්. මෙහෙම ලියන්න මේ. ජාය. ජයන්නයි අර යාංශයයි යයන්නයි. ජාය. ජායක් ලෙස හඳුන්වයි. හරි. මේක අඳින්න කලින් තව පොඩි දෙයක් මට කියන්න තියෙනවා. එතකොට පුතේ බලාගෙන ගියාම මේ විස්කම්භය කියන්නේ ජයම කෙනෙක් තමානේ. ඇයි? එයාගේ වෘත්තයේ මත ලක්ෂ දෙකක් න්‍යා කරන්නේ. හැබැයි එයාගේ විශේෂත්වය උනේ යා කේන්ද්‍රය හරහා යන හින්දා. එහෙනම් මේ වෘත්තයකට අඳින්න පුළුවන් දිගම ජය මොකක්ද කියලා මම ඇහුවොත් වෘත්තයට අඳින්න පුළුවන් දිගම ජය මොකක්ද කියලා මම ඇහුවොත් දැන් ඔයාලට ඒක තේරෙන්න ඕනේ. ඒ තමයි විස්කම්භයනේ. දැන් බලන්නකො මම මේ ජාය මෙහෙට ඇඳගෙන ආවොත් මේට වඩා තව කුඩා වෙනවා. මේ මෙතන දෙන්නේ ක්‍යා කරොත් මේ හරිය දෙන්නේ ක්‍යා කරොත් තව කුඩා වෙනවා. මේ හරිය යා කරොත් තවත් චූටි ජායක් එන්නේ. ටික ටික මං උඩට එනවා. මෙතනයි යා කරනවා. අන්න ටිකක් දිග එක්කෙනෙක් ආවා. මෙතනයි යා කරනවා. තව ටිකක් දිග එක්කෙනෙක් ආවා. මෙන්න මෙතනයි යා කරනවා. තවත් චුට්ටක් දිග ජායක් ආවා. දැන් පුතේ මෙතනයි යා කරනවා. කෙලින්ම යනවා ඒක කේන්ද්‍රය හරහා. එහෙනම් දිගම කෙනා හම්බුණා. ඉතින් කේන්ද්‍රය හරහා යන දිගම ජායේ නම විස්කම්භය. ඊළඟට ආපස්සට අනිත් පැත්තට ආපහු ලකුණු කරද්දී ආයෙත් කුඩා වේගන මේ ඉර යනවා. එහෙනම් වෘත්තයක අඳින්න පුළුවන් දිගම ජාය මොකද්ද කියලා ඇහුවොත් ඒ තමයි විස්කම්භය. ගානක් දෙද්දී ඔහොම දෙන්න පුළුවන් නේ.
එහෙනම් අපි ඕකට මේ කතාවත් ලියලෙමු. දැන් අපි ලියවනේ වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කරනු ලබන රේඛාව ජායක් වෙනවා කියලා. ඒකටම ලියන්න. වෘත්තයක ඇඳිය හැකි වෘත්තයකට ඇඳිය හැකි වෘත්තයකට ඇඳිය හැකි දිගම ජාය වෘත්තයකට ඇඳිය හැකි දිගම ජාය එම වෘත්තයේ විස්කම්භයයි වෘත්තයකට ඇඳිය හැකි දිගම ජාය එම වෘත්තයේ විස්කම්භයයි. හරි. ඔන්න ඔය ප්‍රධාන කාරණා 4 අපිට මතක තියෙන්න ඕන මේ පාඩමට විතරක් නෙමෙයි මේ වෘත්තයක පරිධිය කියන පාඩමට විතරක් නෙමෙයි මේක ජ්‍යාමිතිය කොටසට අයත් වෙන පාඩමක්. එතකොට අපිට 10 11 වසරවලදී ජ්‍යාමිතිය වෘත්ත ජ්‍යාමිතිය කියලා වෙනම කොටසකුත් අපිට හම්බ වෙනවා. කියන්නේ වෘත්ත ආශ්‍රිතව තියෙන ජ්‍යාමිතිය. දැන් මේකත් ඇත්තටම වෘත්තාශ්‍රිත ජ්‍යාමිතිය කියන කොටසට ගන්න පුළුවන් පාඩමක්. එතකොට වෘත්තාශ්‍රිත ජ්‍යාමිතියේදී මේ 4 දෙනා අපිට දිගින් දිගටම හම්බ වෙනවා. වෘත්තාශ්‍රිතව මේ 4 දෙනා හම්බ වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන කේන්ද්‍රය කවුද? අරය කවුද? විස්කම්භය කවුද? ජාය කවුද කියන කෙනා. එතකොට ඒක ඇතුළේදීම අපි කතා කරා අරයයි විස්කම්භයයි අතර සම්බන්ධකමක්. ඒ වගේම ජායයි විස්කම්භයයි අතර නිකන් වාචික සම්බන්ධයක් තිබ්බ මොකද? දිගම ජාය තමයි විස්කම්භය කියලා. හරි. ඊළඟට අපි බලන්න ඕන දැන් මේ අපේ පාඩමේ මාතෘකාව මොකද්ද කියන එක. මොකද්ද අපේ මාතෘකාව? වෘත්තයක පරිධිය. මොකද්ද මේ පරිධිය කියන වචනේ තේරුම කියලා අපි ඉස්සෙල්ලා බලලා ඉන්න ඕන. එහෙමනම් අපි අනුමාත්‍රකාවක් ලියාගමු වෘත්තයක පරිධිය. දැන් අතන ප්‍රධාන මාත්‍රකාව තියෙනවා. හැබැයි අපි ආපහු අනුමාත්‍රකාවකුත් ලියනවා වෘත්තයක පරිධිය. ලියන්න පුතේ එහෙනම් මේක ඇඳලා ඉවර කරලා මේ 4 දෙනා ඇඳලා ඉවර කරලා දැන් මේ අන්තිම එකත් ඇඳලා ඉවර ඇති කියලා මම හිතනවා. මේකට ජාය කියලා දාගන්න. දාලා යටින් අනුමාත්‍රකාවක් ලියා ගන්න ආපහු වෘත්තයක පරිධිය. වෘත්තයක පරිධිය. හරි. අනුමාත්‍රකාව ලියලා මෙන්න මේ රතු පාට වෘත්තය ඇඳගන්න. මම මේ යටින් එකක් ඇඳලා තියෙන්නේ. ඒ වගේ තව ඔයාලා දැන් පොතේ වෘත්තයක් ඇඳගන්න. මේ පාඩමේදී කව කට්ට ළඟ තියාගන්න. ගොඩක් වෘත්ත අඳින්න තියෙනවා. හරි. අඳින්නකො වෘත්තයක්. මේ වෘත්තය ඇඳලා ඒකේ මෙහෙම පොඩි ලක්ෂයක් ලකුණු කරගන්න කැපිටල් A කියලා. A කියලා ලක්ෂයක් ලකුණු කරගන්න. දැන් මම ওই වෘත්තයේ පරිධිය කවුද කියලා කියන්න හදන්නේ. මේක මේ අපි දන්න වචනයක්. ඒ කියන්නේ වෙන තැන්වලදී ඕකට අපි පරිධිය කියලා නෙමෙයි පාවිච්චි කරන්නේ වෙන වචනයක්. ඒක මම කියන්නම්. අදින්න වෘත්තයක් ඇඳලා ඒකේ එක ලක්ෂයක් ලකුණු කරගන්න කැපිටල් A කියලා. හරි. මෙහෙම හිතන්න පුතේ. මෙන්න මේ වෘත්තයේ වටේ දිග කියලා මම කිව්වොත් මේ වෘත්තයේ වටේ දිග කියලා කිව්වොත් ඔය කියන්නේ මෙන්න මේ A කියලා අපි ලකුණු කරලා තියෙන ලක්ෂයෙන් පටන් අරගෙන මේ අර අපි හිතමුකෝ මේ ක්‍රීඩා උත්සවයකදී අර දුවන තරංගයක් තියෙනවා කියලා. හැබැයි මේ හරියටම රවුමක නෙමෙයි දුවවන්නේ ඉලිප්ස් එක දුවවන්නේ ඈ. ඒ වුණාට අපි දැන් මේක රවුම වටේදී යවුවා කියලා අපි හිතමුකෝ. එහෙනම් අපි A කියන ලක්ෂයෙන් පටන් අරගෙන මේ වෘත්තයේ එක පැත්තකට ඔන්න ඔය විදිහට අපි දුවගෙන එනවා. දැන් මේ බලන්න මගේ ඇඟිල්ල දිහා. එහෙනම් අපි ඒ වලින් පටන් අරන් මෙන්න මේ වෘත්තයේ දිගේ ඔන්න ඔහම මේ වෘත්තයේ මතින් දුවගෙන යනවා. වෘත්තයේ මතින් දුවගෙන යන්නේ. හරි. දැන් වෘත්තයේ මතින් ඇඟිල්ල ගෙනියන්න බෑ මේක මැකෙන හින්දා. මම එකයි චුට්ටක් එළියෙන් අරන් යන්නේ. ඔන්න අපි ආපහු ආරම්භක ලක්ෂය කියන A කියන ස්ථානයටම ආවා. එහෙමනම් අර රෙදි වලින් මහලා තියෙන ටේප් පටියක් අරන් යන්න පුළුවන් නම් අපිට මේ වෘත්තයේ වටේට මෙන්න මේ
වෘත්තයක වටේ දිග කියන කෙනාට අපි කියනවා එම වෘත්තයේ පරිධිය කියලා. එතකොට මේ වටේ දිග කියන වචනේ ඇහිච්ච ගමන් ඔයාලට තවත් කෙනෙක් ඔළුවට එනවා. ඒ කවුද? ඒ තමා පරිමිතිය. එහෙමනම් පරිමිතිය කියන වචනේම තමා හැබැයි ඒක අපි වෘත්තයකදී පාවිච්චි කරන්නේ පරිධිය කියලා. කොතනදී හරි මේකට පරිමිතිය කීවත් වැරද්දක් නැහැ. හැබැයි මතක තියාගන්න අපි සමචතුරාශ්‍රයක් හරි ඍජුකෝණාශ්‍රයක් හරි ගත්තොත් මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ වටේ දිගට අපි පරිමිතිය කියලාමයි කියන්න ඕනේ. මේ ඍජුකෝණාශ්‍රයේ පරිධිය එහෙම කියලා කියන්න බෑ. ඒක එතනදී තහනම්. එහෙනම් පරිධිය කියන වචනේ පාවිච්චි කරන්නේ වෘත්තයකදී පමණයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. එතකොට අපි කීවා වගේ මෙන්න මේ ඍජුකෝණාශ්‍රයක වටේ දිගට පරිමිතිය කීවා වගේ මෙයාගේ වටේ දිගට අපි කියනවා පරිධිය කියලා. පරිමිතිය හෙවත් පරිධිය. අපි එහෙම ලියාගමු. හරි. එහෙමනම් යටින් රතු පාටින් තරුවක් දාලා මේක රතු පාටින්ම ලියන්න. මේ රූපයට යටින් රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න. රතු පාටින් තරුවක් දාලා රතු පාටින්ම ලියන්න. ලියන්න මෙන්න මෙහෙම. වෘත්තයක වටේ දිග. වෘත්තයක වටේ දිග. වෘත්තයක වටේ දිග. හෙවත් පරිමිතිය. හෙවත් පරිමිතිය. හෙවත් පරිමිතිය එම වෘත්තයේ පරිධිය ලෙස හඳුන්වයි. එම වෘත්තයේ පරිධිය ලෙස හඳුන්වයි. එම වෘත්තයේ පරිධිය ලෙස හඳුන්වයි. හරි. දැන් එහෙනම් අපි වෘත්තයක පරිධිය කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඊළඟට අපි මෙන්න මේ වෘත්තයක පරිධිය සහ විස්කම්භය හොයන හැටි ඉගෙන ගන්න ඕනේ. වෘත්තයක විස්කම්භයයි වෘත්තයක පරිධියයි හොයා ගන්න හැටි අපි ඉගෙන ගන්න ඕනේ. එහෙමනම් පුතේ අපිට දැන් කේන්ද්‍රය ලකුණු කරලා දෙන්නේ නැතුව මෙන්න මෙහෙම හිතන්න. දැන් මේක මේ ක්‍රියාකාරකමක් ඔයාලගේ අච්චු පොතේ තියෙනවා. මම ඒ හින්දා මේක ගැන ආපහු වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ. අනික එහෙම වෘත්තයක පරිධිය ඔය විදිහට මැනලා හොයන්න කියලා ගණන් වලදී අපෙන් අහන්නෙත් නැහැ. ඒ හින්දා මම මේක පොඩ්ඩක් මතක් කරලා දෙනවා. ඒක ගැන ආපහු කියන්න යන්නේ නැහැ. පුතේ මෙන්න මේ විදිහට අපිට වෘත්තයක් ඇඳලා දෙනවා මෙයාගේ කේන්ද්‍රය නැතුව. දැන් හිතන්නකෝ කේන්ද්‍රය තිබ්බා කියලා. කේන්ද්‍රය තිබ්බනම් මේකේ පරිධිය මයින් එක මහ ලොකු දෙයක් නෙමේනේ. මේක හරහා ඉරක් ගැහුවා අඩුවල තියලා මැන්නා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කේන්ද්‍රය ලකුණු කරලා නැති අවස්ථාවක අපි මෙයාගේ විස්කම්භය මනින්නේ. මං ඉස්සෙල්ලා පරිධිය කියලාද කිව්වේ? එහෙම වුණා නම් වැරදි. මේ අපි මෙයාගේ විස්කම්භය මනින්නේ. දැන් බලන්න කේන්ද්‍රය ලකුණු කරලා තියෙනවා නම් අපිට මේක ඉරක් ගැහුවා විස්කම්භය මැන ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි කේන්ද්‍රය ලකුණු කරලා නැති අවස්ථාවක අපි මෙයාගේ විස්කම්භය මනින්නේ අර විහිදි චතුරස්‍රය කියලා එකක් ඔයාලා දන්නවනේ. ඒ කියන්නේ මම පෙන්නන්නම්කෝ මෙන්න මෙහෙම එකක්. මෙන්න මේකට අපි කියනවා විහිද චතුරස්‍රය කියලා. විහිද චතුරස්‍රය කියලා කියනවා මෙන්න මේකට. එතකොට අපි මේකේ පරිධිය මනින්න මෙන්න මේ විදිය පරිධියන විස්කම්භය මනින්න මෙන්න මේ විදිහට විහිද චතුරස්‍ර දෙකක් තියාගන්න ඕනේ. එතකොට අපි මේකේ මේ හරියෙන් ඔන්න ඔහොම ගෑවිලා යන විහිද චතුරස්‍රයක් තියෙනවා. ඊළඟට තව එකක් ඕන වෙනවා අපිට මේ අතට තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ පාදය හරහා අපි දිග අදිරූලක් තියාගන්න ඕනේ. සරල ධාරයක් කියලා කියන්නේ. සරල ධාරයක් මෙන්න මේක දිගේ තියාගෙන අපිට පුළුවන් මේ විහිද චතුරස්‍ර දෙකේ මුළු දෙක අතර දුර අරගෙන මෙයාගේ විස්කම්භය මැනගන්න. එතකොට ඕක ක්‍රියාකාරකමක්. ඔය ක්‍රියාකාරකම තියනවා පුතේ අපේ ක්‍රියාකාරකම 1 කියලා 104 105 කියන පිටු දෙකේ ක්‍රියාකාරකමක් තියෙනවා. එතකොට ඔය ක්‍රියාකාරකම කරලා අපිට මෙයාගේ විස්කම්භය මැනගන්න පුළුවන්.
ඒ වගේම ක්‍රියාකාරකමක් කරලා අපිට මෙයාගේ පරිධිය මැනගන්නත් පුළුවන්. ඔන්න මම එනවා පරිධිය ළඟට. එහෙනම් අපිට ওই විදිහටම ක්‍රියාකාරකමක් කරලා මෙයාගේ පරිධිය මැනගන්නත් පුළුවන්. ඒ කොහොමද? අපි ගන්නවා නූල් කෑල්ලක්. අරගෙන මෙතන එක ලක්ෂයක් තියාගෙන මේක වටේට මේ නූල ගෙනියනවා. ගෙනිහින් මෙතනින් ඉවර වෙනවා. එහෙනම් මේ නූල් කෑල්ල දිග ඇරලා අපිට පුළුවන් මෙයාගේ පරිධිය දිග මැනගන්න. හැබැයි ওই වැඩේ කරන්න බෑනේ. ඉතින් ගණන් හදද්දි නූල් කෑලි හොයන්න වෙනවනේ. විභාගෙදි ගණන් හදද්දි ওই වැඩේ කරන්න බෑ. එහෙනම් අපි වෘත්තයක පරිධිය මනින්න සූත්‍රයක් හදාගන්න ඕනේ. සූත්‍රයක් හදාගන්න ඕනේ. දැන් සූත්‍රය කියන වචනේ මම කලින් අපේ සූත්‍ර පාඩමේදී මොකක්ද කියලා තියෙනවා. සහ වෘත්තයක පරිධිය මනින්න සූත්‍රයත් මම එතනදී ගත්තා. දැන් මතක කට්ටියත් ඇති. හරි? එහෙනම් අපිට වෘත්තයක පරිධිය මැනගන්න සූත්‍රයක් හදාගන්න වෙනවා. අපි එහෙනම් අනුමාත්‍රකාවක් ලියමු. අනුමාත්‍රකාවක් අපි ලියමු. වෘත්තයක පරිධිය ගණනය කිරීම සඳහා සූත්‍රය. වෘත්තයක පරිධිය ගණනය කිරීම සඳහා සූත්‍රය. වෘත්තයක පරිධිය ගණනය කිරීම සඳහා සූත්‍රය. පුතේ වෘත්තයක පරිධිය කියන කෙනාවත් අපි සංකේතවත් කරනවා සිම්පල් C වලින්. ඒකත් අර සූත්‍ර පාඩමේදී අපි ඉගෙන ගත්තා. එහෙමනම් අපි යටින් ඒ ටික අපව ලියලා ඉමු. ලියන්නකො මෙහෙම. වෘත්තයක පරිධිය අනුමාත්‍රකාවට යටින් ලියන්න. මේවා අඳින්න එපා මොකෝ. වෘත්තයක පරිධිය C ද වෘත්තයක පරිධිය C ද එහි විස්කම්භය D ද එහි විස්කම්භය D ද ලෙසගත් විට එහි විස්කම්භය D ද ලෙසගත් විට. හරි. එහෙමනම් දැන් ඔතනදී අපි කියලා තියෙනවා පුතේ පරිධිය කියන්නේ C කියලා. විස්කම්භය කියන්නේ D කියලා. හැබැයි දැන් ඔයාලට පේනවා මම තරමින් වෙනස් වෙච්ච වෘත්ත තුනක් ඇඳලා තියෙනවා. එතකොට අපි මේක හිතමු මේක මම ඔය පොඩි ටින් එකකින් ඇඳලා තියෙනවා කියලා හිතමු. මේක සාමාන්‍ය අර CD තැටියක් වගේ සයිස් එකක එකක්. මේක ඊට වඩා ටිකක් ලොකු වෘත්තයක් වොන්න මම ඇඳලා තියෙනවා. හරි? එතකොට මෙන්න මේ වෘත්තයක පරිධියයි මේ විස්කම්භයයි අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඔය සම්බන්ධතාවය හොයාගන්න අපි පරීක්ෂණයක් කරනවා කියලා හිතමු. එහෙමනම් පුතේ අපිට මේ පරීක්ෂණයේදී එනවා මෙන්න මෙයාගේ පරිධිය සමානයි C1යි. දැන් ඔතන මම මේ වගේත් C මේ වගේත් C කියලා ගන්න හින්දා මෙතන C1 කියලා ගන්නම්. පටල ගන්න එපා ඈ. C වල පළවෙනියා කියන්න අපි ඕක දාන්නේ C1. ඊළඟට මෙයාගේ විස්කම්භය මම ගන්නම් සමානයි D1යි. හරිනේ? විස්කම්භය සමානයි D1යි කියලා ගන්නවා. මේ වෘත්තේ අපි පරිධිය මැනපුවාම ඒ කියන්නේ දැන් මේ පරිධිය මැනලා තියෙන්නේ අර නූල් කෑල්ලක් පාවිච්චි කරලා පරිධිය මැනලා තියෙන්නේ. මේ විස්කම්භයත් අපි අර ඉගෙනගත්ත ක්‍රියාකාරක මේ වගේ මැනගෙන තියෙන්නේ. එහෙනම් මෙයාගේ අපි හිතනවා පරිධිය C1 විස්කම්භය D1 කියලා හිතනවා. දැන් මෙන්න මේ දෙවෙනි එක්කෙනාගේ ගත්තාම පුතේ මම කියනවා පරිධිය C2 මෙයාගේ විස්කම්භය මට මෙතනදී පොඩි දෙයක් ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. D2. ඊළඟට මෙන්න මේ අන්තිම කෙනාගේ මම ගන්නවා පරිධිය C. එයාගේ මම C කියලා විතරක් ගන්නවා. විස්කම්භය D කියලා මම ගන්නවා. හරිනේ එහෙනම්. දැන් මේවා මම අඳින්න ඔයාලට වෙලාව දෙනවා. ඒ කියන්නේ වීඩියෝ එක නතර කරලා අඳ ගන්න කියලා දෙනවා. දැනට මේක දිහා බලාගෙන ඉන්න. එහෙමනම් පුතේ මේ ගණිතාඥයෝ මෙන්න මේ වෘත්ත කිහිපයක් අරගෙන එයාලගේ පරිධියයි විස්කම්භයයි මැන්නහම එයාලට තේරෙනවා මෙන්න මේ දෙන්න අතර පොඩි සම්බන්ධකමක් තියෙනවා. ඒ තමා පරිධිය කියන කෙනා විස්කම්භයෙන් බෙදපුවාම බලන්න C1 බෙදනවා D1කින්. පරිධිය කියන කෙනා විස්කම්භයෙන් බෙදපුවාම
මෙතන යාලට ඇවිල්ලා තියෙනවා 3.14 කියලා උත්තරයක්. ඊළඟට දැන් මේක අර අපේ පොඩි ටින් එකනේ. මේක අපේ CD තැටිය. අපි එහෙම හිතමුකෝ ප්‍රායෝගික විදිහට. එහෙනම් CD තැටිය මැනලා බලපුවාම එයාගේ පරිධිය එයාගේ විස්කම්බයෙන් බෙදපුවාම ඒත් වෙනවලු 3.14ක්. එතනත් 3.14යි කියලා ඇවිල්ලා. ඊළඟට මෙන්න මේ විශාල වෘතයේ අපි පරිධිය විස්කම්බයෙන් බෙදලා බලපුවාම ඒත් එනවලු 3.14යි කියලා නියත අගයක්. පැහැදිලිද? මේ වෘතයේ ප්‍රමාණය කෝක වුණත්, කුඩා වුණත්, මැද සයිස් එකේ වුණත්, විශාල වුණත්, මීට වඩා විශාල වුණත්, මීට වඩා කුඩා වුණත්, එහෙනම් මේ කොහම වුණත් එයාගේ පරිධිය එයාගේ විස්කම්බයෙන් බෙදපුවාම එන්නේ 3.14යි කියලා අගයක්ලු. මේකෙත් එහෙමලු. මේකෙත් එහෙම එකක්ලු ආවේ. එහෙමනම් දැන් ගණිතඥයෝ තීරණය කරනවා ඕනෑම වෘත්තයක පරිධිය විස්කම්බයෙන් බෙදපුවාම එන අගය නියත අගයක්. මෙයාගේ 3.14යි, මෙයාගේ 3.14යි, මෙයාගේ 3.14යි කියලා නියත අගයක් එන්නේ කියලා හොයාගන්නවා. හරි. එහෙමනම් අපි ඉස්සෙල්ලා මේ ටික ලියාගමු. දැන් මෙතන පොඩ්ඩක් මෙහෙම ඈඩ් කරලා ලියා ගන්න ඕනේ. ඉස්සෙල්ලා මේ පොඩි වෘත්තය අඳින්න එයාගේ පරිධිය C1යි D1යි කියලා දාලා මෙන්න මේ අගය ගන්න. ඊළඟට ටිකක් ලොකු වෘත්තයක් අඳින්න එයාගේ C2යි D2යි කියලා දාන්න. ඒ අගයත් මේ අගයම දාන්න. ඊට පස්සේ ටිකක් විශාල එකක් අඳින්න. එතන ඔය ටික ලියා ගන්න කොයි විදිහට? මේ මෙතන පැහැදිලි ඉඩක් තියන්නේ මම ඒකින්ද ඔහොම ඉරක් ගහන්නම්කෝ. මෙන්න රූපෙට අදාළ සූත්‍රය. තාම අපි සූත්‍රය හදාගත්තේ නැහැ. දැන් ඔය පොඩි පරීක්ෂණයක් කරලා බැලුවා. පරිධියයි විස්කම්බය අතර තියෙන සම්බන්ධකම මොකක්ද කියලා. හරි. එහෙමනම් වීඩියෝ එක නතර කරලා මේ වෘත්ත තුන ඇඳගෙන ඔය ටික ඔය විදිහට ලියා ගන්න පුතේ. මම පාඩම මෙහෙම ඉස්සරහට අරයි යන්නම්. වීඩියෝ එක නතර කරන්න. නතර කරලා ඊළඟට මේ ටික ඇඳලා ඉවරලා ප්ලේ කරලා බලන්න. හරි. දැන් පුතේ අපි බලපුවාම මේ ඕනෑම වෘත්තයක පරිධිය විස්කම්බයෙන් බෙදපුවාම එන අගය නියත අගයක්. 3.14යි කියලා නියත අගයක්. එහෙනම් අපි යටින් රතු පාටින් තරුවක් දාලා මේ රූප සටහනට යටින් රතු පාටින් තරුවක් දාලා ලියන්න මෙන්න මෙහෙම. ඕනෑම වෘත්තයක යටින් රතු පාටින් තරුවක් දාලා ලියන්න. ඕනෑම වෘත්තයක පරිධියෙහි අගය ඕනෑම වෘත්තයක පරිධියෙහි අගය එහි විස්කම්බයෙන් බෙදූ විට එහි විස්කම්බයෙන් බෙදූ විට එහි විස්කම්බයෙන් බෙදූ විට ලැබෙන පිළිතුර 3.14ක් වේ. ලැබෙන පිළිතුර 3.14ක් වේ. ලැබෙන පිළිතුර 3.14ක් වේ. මෙම 3.14ක් ලෙස ලැබෙන මෙම 3.14ක් ලෙස ලැබෙන නියත අගය නියත අගය නියත අගය ආසන්න වශයෙන් ආසන්න වශයෙන් ආසන්න වශයෙන් මේ 7න් 22ට භාග සංඛ්‍යාවක් 7න් 22ට සමාන වේ. දැන් ඔයාලා දන්නවා ඔය කියන්නේ කවුරු ගැනද කියලා. 7න් 22ට සමාන වේ. 7න් 22ට සමාන වේ. හරි. එහෙමනම් පුතේ ඔන්න ඔය 7න් 22 වෙනුවට අපි නියතයක් පාවිච්චි කරනවා ග්‍රීක හෝඩිය අකුරක් වෙච්ච ෆයි කියන සංකේතය. එහෙනම් මෙන්න මේ 3.14 ආසන්න වශයෙන් 7න් 22ට සමානයිලු. ඔය 7න් 22 කියන කෙනාටත් අපි
මේ සූත්‍රයේදී පාවිච්චි කරනවා ෆයි කියන සංකේතය. එහෙනම් පුතේ මේ ෆයි කියන සංකේතය මොකද්ද? සංඛ්‍යාවක්. ඒක බීජීය පදයක් විදිහට ගත්තට ඒක ඇතුළේ ඉන්නේ සංඛ්‍යාවක්. ඒක වෙනස් වෙනවද? නැහැ. අපි ගණිතයේදී කොහෙදි හරි මෙන්න මේ ෆයි අකුර දැක්කොත් මේ ජ්‍යාමිතියට අදාළව කොහෙදි හරි ෆයි අකුර දැක්කොත් එයාගේ වටිනාකම අනිවාර්යෙන්ම 22 බෙදීම 7. එහෙම නැත්නම් 7න් 22ම තමයි. නැත්නම් 3.14 කියලාත් ගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි ඒකත් ලියලා යටින් කොටුවක් දාගමු. යටින් ලියන්න එහෙනම් දැන් ඔය අපි තරුවක් දාලා ලියපු එකට යටින් ආපහු මෙහෙම ලියන්න. මෙම නියත අගය ෆයි ලෙස සංකේතවත් කරයි. ෆයි ලෙස සංකේතවත් කරයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 3.14 සමානයි 22 බෙදීම 7ට. එහෙම නැත්නම් 7න් 22ට ඕක සමානයි අපි ෆයි කියලා ගන්නවා. හරි. එහෙනම් ෆයි කියන අක්ෂරයේ වෙනුවට අපිට 7න් 22 කියන භාග සංඛ්‍යාව හෝ 3.14 කියන දශම සංඛ්‍යාව පාවිච්චි කරන්න පුළුවන්. ලියා ගන්නකො එහෙනම්. ඒකත් ලියලා කොටුවක් දාගන්න. මේකත් ලියලා කොටුවක් දාගන්න මෙහෙම. හරි. අපි යටින් ලියමු එහෙනම් මෙහෙම. මේකට යටින් ලියන්න මෙහෙම. මේ අනුව ඕනෑම වෘත්තයක පරිධිය සෙවීම සඳහා ඕනෑම වෘත්තයක පරිධිය සෙවීම සඳහා විස්කම්භය හා ෆයි ඇතුළත් ෆයි මේක ග්‍රීක අකුරක්. විස්කම්භය හා ෆයි ඇතුළත් පහත සූත්‍රය භාවිතා කළ හැකිය. එහෙනම් පුතේ මෙන්න මේක තමා පරිධිය හොයන්න ඕනෑම වෘත්තයක පරිධිය හොයන්න අපි පාවිච්චි කරන සූත්‍රය. මේ බලන්නකෝ. දැන් අපි ගත්තනේ පරිධිය බෙදීම විස්කම්භය සමානයි 3.14යි කියලා. එහෙනම් ඕක අපිට ලියන්න පුළුවන් පරිධිය බෙදීම විස්කම්භය සමානයි ෆයි කියලා. ඇයි 3.14 වෙනුවට අපි ෆයි කියලා ගත්තනේ. එහෙනම් C කියන කෙනා සමාන වෙනවා. මේ බලන්න බෙදීම D එක එහා පැත්තට ගුණ කිරීම D එකක් වෙනවා. එහෙම නේද? C බෙදීම D කියලා තියෙන්නේ. එහෙනම් මේ බෙදීම D එක සමාන ලකුණෙන් එහා පැත්තට ගුණ කිරීම D එකක් වෙනවා. ඔන්න අපිට එහෙනම් ඕනෑම වෘත්තයක පරිධිය හොයන්න සමීකරණයක් එහෙම නැත්නම් සූත්‍රයක් අපිට හම්බුණා. ඒ තමා පරිධිය සමානයි මම ඒක වචනෙනුත් ලියන්නම්. පරිධිය සමානයි ෆයි ගුණ කිරීම විස්කම්භය. හරි. ලියා ගන්න මේක. ලියලා මේ විදිහට කොටුවකුත් දාගන්න. මෙහෙම කමන්නේ. හරි. මෙතෙන් උඩ ඉඳලම ලියාගෙන එන්න. ලියලා මේ විදිහට කොටුවක් දාගන්න. එතකොට පුතේ මේ කාලේ ඔය කොරෝනා වෛරස් එකට නම් දාන්නෙත් ග්‍රීක හෝඩිය අකුරු වලින්. ඇල්ෆා ප්‍රභේදය, බීටා ප්‍රභේදය, ඊට පස්සේ ඩෙල්ටා ප්‍රභේදය, ඔහොම ගිහින් ෆයි කියලා ප්‍රභේදයකුත් එන්න පුළුවන්. මොකද ග්‍රීක හෝඩිය කෙලවර තියෙනවා ෆයි කියලා අකුර. ෆයි කියන අකුර. තාම ඔය ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා, තීටා කිය මේ ග්‍රීක හෝඩියේ මූල අකුරු ටික යන්නේ. ඉතින් ඔහොම ගිහින් මේක ඉවරයක් වෙද්දි මේවත් එයිද දන්නේ නැහැ. මෙහෙම වෛරස් ප්‍රභේදات එයිද දන්නේ නැහැ.
දැන් එහෙනම් අපිට පුළුවන් මේ සූත්‍රයට අනුව විස්කම්භය දන්නවා නම් පරිධිය හොයන්න පුළුවන් නේ. ලියලා කොටුවක් දාගන්නකො. දැන් පුතේ අපිට බැයිද මෙන්න මේ විස්කම්භය කියන D වෙනුවට අරය කියන කෙනා දාන්න. මොකද සාමාන්‍යයෙන් වෘත්තයක අපිට ගොඩක් දුරට අරය තමයි දෙන්නේ. මිනිමම විදිහට අරය දෙන්නේ. විස්කම්භය දෙන්නේ නැහැ. විස්කම්භය ඕන නම් ඉතින් අපිට දෙකෙන් ගුණ කරලා ගන්න පුළුවන් නේ. බැරි කමක් නැහනේ. දැන් අපිට බැයිද මේ සූත්‍රය C සමානයි 5D කියන සූත්‍රයම 5 වරක් D කියන සූත්‍රයම මේක ඇතුළට අරය කියන කෙනා දාලා හදාගන්න. එහෙනම් අපි මෙතනින් පස්සේ බලමු කොහොමද මේ පරිධිය හොයන සූත්‍රය අරය ඇසුරෙන් ගොඩනගා ගන්න කියන එක. හරි මේක ලියලා ඉවර කරගන්නකො. එහෙනම් මේකට යටින් ලියන්න මෙහෙම. මේකට යටින් ලියන්න. යටින් මෙහෙම ලියන්නකො. විස්කම්භය සමානයි අපි ඒක මෙහෙම සංකේතවත් කරමු. ආය වචනෙන් එපා. D සමානයි 2R බැවින්. එහෙම ලියන්න. D සමානයි 2R බැවින්. දන්නවනේ නේ. විස්කම්භය සමානයිනේ අරය වගේ දෙගුණයකට. අපිට පුළුවන් C සමානයි 5D කියන සූත්‍රයේ මම මේක පුතේ උඩට ගන්නද? නෑ මෙතන ලියවත් පේනවනේ. එහෙනම් C සමානයි 5D කියන සූත්‍රයේ D වෙනුවට ආදේශ කරනවා 2R. එහෙනම් ඔන්න බලන්න D වෙනුවට මම ආදේශ කරා 2R කියන කෙනාව. පැහැදිලි නේද? ඕනනම් මම මේක පාට වෙනස් කරලා ලියන්නම්. මෙතන C සමානයි 5 වරක් D. මේ D වෙනුවට මම ආදේශ කරා 2R කියලා. හේතුව විස්කම්භය සමානයි දෙවරක් R හින්දා. අරය වගේ දෙගුණයක් හින්දා. එහෙමනම් අපි මෙන්න මේ ඉලක්කම මෙතන ඉස්සරහට ගත්තාම අපිට පරිධිය සමානයි 2πr කියලා සූත්‍රයකුත් එනවා. මේක තමයි අපේ ජනප්‍රිය සූත්‍රය. අපේ කටවහරේ කියන්නේ අපේ කටපාඩමේ වැඩිපුර තියෙන සූත්‍රය මේක. පරිධිය සමානයි 2πr 2πr කියලා අපි කියනවා. හරිනේ එහෙනම් ඔන්න අපි එහෙනම් r කියන අරයත් මේ පරිධිය හොයන සූත්‍රයට සම්බන්ධ කරා. එහෙනම් යටින් මේ ටිකත් ලියාගෙන මේකත් කොටුවක් දාගන්න. හරි නේද? දැන් එහෙනම් අපිට පරිධිය හොයන්න සූත්‍ර දෙකක් තියෙනවා. විස්කම්භය සම්බන්ධ වෙච්ච සූත්‍රයකුත් තියෙනවා. ඒ තමයි C සමානයි 5D. අරය සම්බන්ධ වෙච්ච එකකුත් තියෙනවා C සමානයි 2πr 2πr කියලා සූත්‍රයකුත් තියෙනවා. එහෙමනම් පුතේ අපි මේකට අදාළව උදාහරණ කීපයක් හදලා බලමු. කොයි විදිහ ගණන්ද අපිට මේකේ මේ පරිධිය හොයන්න කියන කොටසෙදි දෙන්න පුළුවන් කියලා. හරි ලියන්න පළවෙනි උදාහරණය. උදාහරණ 1 මම උදාහරණ 2 3ක් කතා කරනවා. එහෙනම් එක කියලා දාගන්න. අරය සෙන්ටිමීටර් 14ක් වූ
අරය සෙන්ටිමීටර් 14ක් වූ වෘත්තයක පරිධිය සොයන්න. ලියන්න වචනේ ලියන්න. අරය සෙන්ටිමීටර් 14ක් වූ වෘත්තයක පරිධිය සොයන්න. හරි. පොඩි වෘත්තයක් ඇඳගන්න, චූටියක් ඇඳගන්න. ඇඳලා එයාගේ අරය ලකුණු කරලා දාගන්න සෙන්ටිමීටර් 14යි කියලා. මේවා කවකටු පාවිච්චි කරලා මම අඳින්න දැන්. අතින් අඳින්න එපා. දැන් මම මේක අතින් ඇඳලා හරි. එහෙනම් මෙන්න මේ වෘත්තයේ අරය සෙන්ටිමීටර් 14යි කියලා අපිට කියනවා පරිධිය හොයන්න කියලා කියනවා. දැන් ඔයාලට මෙතන අරයනේ දීලා තියෙන්නේ. එහෙනම් අපි පරිධිය සමානයි 2πr කියන සූත්‍රය පාවිච්චි කරමු. එතකොට අපිට එනවා පරිධිය. මේක වචනෙන් ලියවත් කමක් නැහැ. c කියලා දැම්මත් කමක් නැහැ. හැබැයි වචනෙන් ලියන්න පුතේනේ. ආයි c ඕනේ නැහැ. එහෙනම් 2πr පරිධිය සමානයි 2πr. මේ c සමානයි 2πr කියන එකම තමයි. එහෙමනම් ෆයි කියන කෙනා වෙනුවට මේකත් මතක තියාගන්නකෝ. දැන් ගානක් හදද්දී මේ ෆයි කියන කෙනාට අගයක් දීලා නැත්නම් ඒ කියන්නේ අපිට කියලා නැත්නම් 7න් 22ද ගන්න ඕනේ. එහෙම නැත්නම් 3.14ද ගන්න ඕනේ කියන එක. මේ දැන් මේ ෆයිට තියෙන අගයන් දෙක එක්කෝ 7න් 22 කියන භාග සංඛ්‍යාව එක්කෝ ෆයි කියන්නේ 3.14 කියන කෙනානේ. ඉතින් පුතේ අපිට කවුද ආදේශ කරන්න ඕනේ කියලා අගය කියලා නැත්නම් දැන් මෙහෙම කියලා නැත්නම් දැන් ওই ගානේ මම කීවේ නෑනේ ෆයි වෙනුවට මේකද ගන්න ඕනේ මේකද ගන්න ඕනේ කියලානේ. හැබැයි සමහර ගණන් වල කියනවා ෆයි සමානයි 3.14 ලෙස ගන්න කියලා. අන්න එහෙම කිව්වොත් මෙයාවම ගන්න ඕනේ. නැත්නම් ඔයාලට මේ දෙකෙන් කැමති එකක් ගන්න පුළුවන්. දැන් ෆයිට අගයක් කියලා නෑනේ. එහෙනම් මේක හෝ මේක ගන්න පුළුවන්. මං හිතනවා මේ මෙයාව ගත්තොත් සුළු කිරීම ලේසි වෙයි. මොකද දශම ගුණ කරන්න එහෙම නෑනේ. මේක සමහරට කැපිලා යන්නත් පුළුවන්. ඒ හින්දා ෆයි සඳහා මෙන්න මෙයාව ගන්න කියලා නැත්නම් ඔයාලා 7න් 22 පාවිච්චි කරන්න පුරුදු වෙන්න. 3.14 කියන එක ගන්න කිව්වොත් ඒක ගන්න. එහෙනම් මෙන්න මේ ෆයි වෙනුවට මම දානවා 7න් 22. r කියන්නේ 14යි. හරි. බලන්නකො සුළු වෙනවනේ නේ. 7ට 7 ඒවා 1යි 14ට 2යි. එහෙනම් අපිට එනවා මෙන්න මෙහෙම එකක්. දෙවරක් 22 ගුණ කිරීම 2. මෙතන දෙකක් ඉතුරු වුණා. දෙවරක් 22 44යි 44 ඒවා දෙකක් 88යි සෙන්ටිමීටර් කියලා අපිට මෙන්න මෙයාගේ පරිධිය එනවා. හරි. ගාන හදා ගන්නකො. හරි. දෙවෙනි උදාහරණය විස්කම්භය සෙන්ටිමීටර් 14ක් වූ මේකේ අරය 14යි ඊළඟ එක නම දෙන්නේ විස්කම්භය 14යි කියලා. විස්කම්භය සෙන්ටිමීටර් 14ක් වූ වෘත්තයක පරිධිය සොයන්න. විස්කම්භය සෙන්ටිමීටර් 14ක් වූ වෘත්තයක පරිධිය සොයන්න. දැන් ඔය ගානේදිත් මම ෆයි කියන්නේ කවුද කියලා නෑනේ. එහෙනම් අපි 7න් 22 ගන්නවා. ඒක ගත්තාම ලේසි අපිට වැඩි. හරි. දැන් ඒකටත් පොඩි වෘත්තයක් ඇඳගන්න. මේකේ විස්කම්භය සෙන්ටිමීටර් 14යි. එහෙනම් මේක විස්කම්භයක් ලකුණු කරගන්න. 14 සෙන්ටිමීටර්. මෙයාගේ අරයගේ විස්කම්භය පැහැදිලිනේ. එහෙමනම් මේකේ පරිධිය හොයන්න අපිට ගන්න වෙන්නේ පරිධිය සමානයි ෆයි d කියන සූත්‍රය. ඇයි මෙයාගේ 2πr ගත්තේ අරය තියෙන හින්දා. මෙයාගේ විස්කම්භය තියෙන හින්දා ෆයි d කියන සූත්‍රය අපි ගන්නවා. දැන් කාට හරි ඔය විස්කම්භය තියෙන සූත්‍රය මේක අමතකයි කියලා හිතමු අපි. එයාට මතක තියෙන්නේ 2πr විතරයි. ඉතින් ගන්න බැයිද එයාට? පුළුවන්නේ. ඉතින් 14ක විස්කම්භයක් තියෙනවා නම් ඒ ළමයා දන්නවනේ අරය 7යි කියලානේ. එහෙනම් එයාට එහෙම ගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ උත්තරේ මෙනවා. මම හදලා පෙන්නන්නම්. මේ බලන්න 22 බෙදීම 7 වරක් 14. එහෙනම් අපිට 7ට 1යි මෙතෙන්ට 2යි කියලා කපපුවාම
22 ගුණ කිරීම 2 කියන්නේ 44 සෙන්ටිමීටර්. අන්න විස්කම්භය පරිධිය 44 සෙන්ටිමීටර කියලා ආවා. විස්කම්භය කියන කෙනා ආදේශ කරපුවාම අපි මේකම හදමුකෝ අරය ආදේශ කරලා පරිධිය. එහෙනම් 2යි ෆයි r. එතකොට දෙවරක් 22 බෙදීම 7යි. විස්කම්භය 14යි නම් අරය 7යි නේ පුතේ. ඒකෙන් භාගයක් නේ. මේ 1යි 1යි. එහෙනම් 22 ගුණ කිරීම 2 කියන්නේ ඒත් 44යි සෙන්ටිමීටර කියලා එනවා. ප්‍රශ්නයක් නැහැ. හරි. දෙවිදිහටම හදාගන්න. ඔය විස්කම්භය ආදේශ කරලා හදපු එකයි අරය ආදේශ කරලා හදපු එකයි දෙකම හදාගන්න. ප්‍රශ්නයක් නෑ. එකෙන් කැමති ක්‍රමයක් මම හිතන්නේ මෙන්න මේක මතක තියාගත්තාම හොඳට ඕම ඇති. ඉතින් ඕන එකක් හදන්න පුළුවන් නේ. 2යි ෆයි r කියලා මතක තියාගත්තා නම් හොඳටම ඇති. විස්කම්භය දුන්නත් ඒකම දාලා හැදුවේ හැකියි. මගේ තුන්වෙනි උදාහරණය ලියන්න පුතේ. තුන්වෙනි උදාහරණය ඒකට අපි ගමු මෙහෙම එකක්. හරි. ලියන්න. අරය සෙන්ටිමීටර් 17.5ක් වූ අරය සෙන්ටිමීටර් 17.5ක් වූ වෘත්තයක පරිධිය සොයන්න. අරය සෙන්ටිමීටර් 17.5ක් වූ වෘත්තයක පරිධිය සොයන්න. හරි. අඳිමු පුතේ. මේකේ අරය දීලා තියෙන්නේ අරය සෙන්ටිමීටර් 17.5යි කියලා දීලා තියෙන්නේ. 17යි 17.5යි කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මෙයාගේ විස්කම්භය හොයන්න කියලා කියන්නේ එහෙනම් පුතේ අරය දීලා තියෙන හින්දා අපි මේකට ආදේශ කරනවා පරිධිය සමානයි 2යි ෆයි r කියලා. පරිධිය සමානයි 2යි ෆයි r. දෙවරක් ෆයි කියන්නේ 22 බෙදීම 7 කියලා ගත්තාම මෙයාගේ අරය 17.5යි. බැලූ බැල්මට මෙන්න මේක දැන් අපිට කපන්න බෑ. ඇයි දෙකට මේ 7 දෙකෙන් බෙදෙන්නේ නැති හින්දා මේ දෙකට කොහොමවත් බෑ. නිකන් 17.5ත් නිකන් අමුතුයි වගේනේ. අමුතුයි වගේ. ඒ වුණාට පුතේ මෙහෙම චුට්ටක් හිතලා බලන්න සමහර අවස්ථාවල ඔහොම අමුතුවට තිබ්බට ඕක සුළු වෙන්න දීලා තියෙනවා. හැබැයි සමහර අවස්ථාවල නම් සුළු වෙන්න දෙන්නේ නැහැ. සමහර අවස්ථාවල සුළු වෙන්න නොදීප අවස්ථාවක් තියෙනවා. එහෙම වුණාම මොකද්ද කරන්න කියලාත් මම කියලා දෙන්නම්. ඒක ඕනනම් භාගයක් විදියට උත්තරේ තියන්නත් පුළුවන්, දශමයක් විදියට තියන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් පුතේ මේක දිහා බලපුවාම අපි නිකන් 3.5න් ගුණ කරලා බැලුවොත් මේ බලන්න 5 5 25න් දෙකක් ඉතුරුයි. 5 3 15යි 2යි 17යි. එක දශම ස්ථානයක් තිබ්බ හින්දා එකක් තියෙනවා. එහෙනම් 3.5 5ක් කියන්නේ 17.5යි. එතකොට 3.5 දෙකක් කියන්නේ කීයද? උත්තරේ 7යි. එහෙනම් මෙන්න 3.5 තියෙනවා 7 ඇතුලේ දෙකක්. 17.5 ඇතුලේ තියෙනවා 3.5 5ක්. එහෙනම් අපි ඔන්න 3.5න් බෙදුවා දෙන්න ඕන. දැන් අපිට තියෙනවා මේ දෙකට දෙකේව එකයි මේ දෙකට දෙකේව එකයි. එහෙනම් අන්තිම උත්තරේ එනවා 22 ගුණ කිරීම 5. අපිට උත්තරයක් ගන්න පුළුවන් 5 2 10 එකක් ඉතුරුයි. අන්න අපිට එනවා එහෙනම් විස්කම්භය අරය 17.5ක් වෙද්දී පරිධිය 110ක් කියලා එනවා. සෙන්ටිමීටර 110ක් කියලා එනවා.
දැන් බලන්නකො මේක 3.5න් දෙන්නම් බෙදුණා. ඒකයි ওই විදිහට කපන්න පුළුවන් උනේ. තුන්වෙනි උදාහරණය. දැන් බැරි වෙලාවත් පුතේ මේක කපා ගන්නම බැරි වුණා නම් මේක සම්පූර්ණ දශම සංඛ්‍යාවක් විදිහට උත්තරේ තිබ්බත් ගැටලුවක් නැහැ. බෙදෙන්නෙම නැත්තම්. එහෙම නැත්තම් භාග සංඛ්‍යාවක් විදිහට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මම එහෙම උත්තර දෙකකුත් වෙන ගණන් දෙයක් ඉක්මනට අපි කතා කරමු. එහෙනම් තුන්වෙනි උදාහරණෙත් ඔක ලියා ගන්න. එහෙම වුණොත් අපිට තව උදාහරණ 3ක් කරන්න වෙනවා. තව 3ක් කරන්න වෙනවා. ඒකේ ගැටලුවක් නෑ අපි කරමු. බලන්න පුතේ අපේ 4 වෙනි උදාහරණය අපි ගමු මෙන්න මෙහෙම එකක්. මේ වෘත්තයේ අරය ඒක වචනෙන් ලියන්න ඕනේ. මම අරය අර විදිහට මේ විදිහට දෙන්නම්. ඒකට ප්‍රශ්නයක් නැහැනේ. අරය අපි ගමු 5.3 සෙන්ටිමීටර කියලා. හරි. අරය 5.3 සෙන්ටිමීටර. නෑ එහෙම නැත්නම් අපි ඒක පූර්ණ සංඛ්‍යාවක් ගමුකෝ. ඉන්න. එතකොට නැත්නම් තව උදාහරණයක් කරන්න වෙනවා. 5 සෙන්ටිමීටර කියලා ගන්න. හරිනේ ඉවරනේ ප්‍රශ්නේ. එහෙනම් 4 වෙනි උදාහරණය අපේ අරය සෙන්ටිමීටර 5ක් වෙච්ච වෘත්තයක් දීලා අපිට කියනවා මෙයාගේ පරිධිය හොයන්න කියලා. එහෙනම් අපි ආපහු මේ සූත්‍රය දානවා පරිධිය සමානයි 2πr මොකද අරය දීලා තියෙන්නේ 22 බෙදීම 7යි මෙතන 5ක් කියලා එනවා. දැන් ඉතින් මේක කපන්න බෑ. 7ට 5 කපන්න බෑනේ. එහෙනම් මේක සුළු කරලා භාග සංඛ්‍යාවක් විදිහට තියමු අපි උත්තරේ. ගැටලුවක් නැහැ. එතකොට අපිට එනවා දෙවරක් 22 44යි. ලවයන් ගුණ කරන්නනේ තියෙන්නේ නේ. ඔන්න හරය 7 දැම්මා. දෙවරක් 22 44යි. 44 ඒවා 5ක් අපි බලන්න ඕන. මේ බලන්න 44 ඒවා 5ක් එනවා. දෙකක් ඉතුරුයි 220ක් කියලා. එහෙනම් ඔන්න ඔහොම තියන්න උත්තරේ. 7න් 220යි. ඕනනම් ඕක අපිට මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියන්නත් පුළුවන්. මෙහෙම තිබ්බා කියලා ගැටලුවකුත් නැහැ. මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නත් පුළුවන්. මොකද අපි භාග ගැන දන්නේ හින්දා. එහෙනම් 220 ඇතුලේ 7 ගොඩවල් කීයක් තියෙනවද කියලා බලනවා. බලන්න මේ. මෙතන එනවා 3ක්. එකක් එනවා 31යි. තව 3ක් ඉතුරුයි. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් 31යි 7න් 3යි කියලා තියන්නත් පුළුවන් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට. එහෙම නැත්නම් කාට හරි පුළුවන් මේක දශම කරලා තියන්නත් පුළුවන්. එතකොට මෙතන දශම තිබ්බා බිංදුවක් ගත්තා 4යි 28යි දෙකක් ඉතුරුයි ආපහු වෙනවා අපිට 2යි. ඉතින් මේක බෙදිලා ඉවර වෙන්නේ නැහනේ. ඒ හින්දා ඔන්න ඔය වගේ දශම කරලා 31.428 සෙන්ටිමීටර කියලා තියන්න පුළුවන්. ඔය කියන ඕන විදිහකට මේකේ උත්තරේ තියන්න. සුළු වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඔය අපි හදුවේ 4 වෙනි උදාහරණය. 5 වෙනි උදාහරණයත් මම ඔහොමම දෙන්නම්. මේ තියෙන්නේ 5 වෙනි උදාහරණය. මේකේ විස්කම්භය දෙන්නේ මම. මෙයාගේ විස්කම්භය මම දෙන්නම් 12.4 සෙන්ටිමීටර් විස්කම්භයක් තියෙනවා. මෙයාගේ පරිධිය හොයන්න ඕනේ. මෙතන පොඩි විශේෂත්වයකුත් තියෙනවා. මේකේ මම කියනවා ෆයි කියන කෙනා ෆයි සමානයි 3.14 ලෙස ගන්න. මේ ගානේදී මම කියනවා විස්කම්භය 12.4යි
ෆයි කියන කෙනා 3.14 ලෙස ගන්න කියලා කියනවා. හරි. අඳින්න ඇඳලා පුළුවන් නම් වීඩියෝ එක නතර කරලා ගන්න හොයන්න. පොඩි දෙයක් නේ තියෙන්නේ නේ. මම හදන්නම්. දැන් බලන්නකෝ. මේ පස්වෙනි උදාහරණේ පොඩි වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් කියන්නේ මේ ෆයිට අපි ඔය කලින් හදපු ගණන් හතරෙම 7න් 22 ගත්තේ. හැබැයි අපිට මේ ගානේදී කියනවා ෆයිට 3.14 ගන්න කියලා. එහෙනම් අපිට මේකෙදි මෙයාව පාවිච්චි කරන්න වෙනවා. අපි ලියනවා එහෙනම් පරිධිය සමානයි විස්කම්භය දීලා තියෙන හින්දා ෆයි වරක් d. එතකොට ෆයිට ගන්න කියනවා 3.14 d ට දාන්න වෙන්නේ 12.4. මොකද එයාගේ විස්කම්භය 12.4යි. එහෙනම් දැන් අපි 3.14 ගුණ කරන්න ඕනේ 12.4න්. දශම පාඩම බලන්න තියෙන්නේ නේ. එහෙනම් අපි මෙන්න මේ දශම තිත් නොසලකා හැරලා මේක ලියනවා. එතකොට දැන් මෙතන දශම තිතක් තියෙනවා. ඒක නොසලකනවා. 314 කියලා ලියවා. මෙයා 124 කියලා ලියවා. හරි. දැන් අපිට පුළුවන් 4 වරක් 4 16න් එකක් ඉතුරුයි. 4 වරක් 1 4යි 1යි 5යි 4 වරක් 3 12යි. දෙවරක් 4 8යි 2යි 6යි. එක් වරක් 4 4යි 1යි 3යි. එහෙනම් අපිට උත්තරයක් එනවා 6යි 13න් එකක් ඉතුරුයි. මෙතන 8යි 5යි 13යි හින්දා මෙතන 8යි 1යි 9යි අර ඉතුරු එක මෙතන ආපහු 8යි 3යි. එහෙනම් අපිට උත්තරයක් එනවා ඔන්න ඔහොම 38936යි. හැබැයි මේකේ දශම ස්ථාන කීයක් තියන්න ඕනද? බලන්න මෙතන එක දශම ස්ථානයක් තියෙනවා. මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවා. එහෙනම් 1යි 2යි 3ක් අපි දශම ස්ථාන තියන්න ඕනේ. 1යි 2යි 3යි. එතකොට අපිට උත්තරයක් එනවා 38.936යි සෙන්ටිමීටර කියලා මෙන්න මේ වෘත්තයේ පරිධිය. හරි. ඒකත් ලියා ගන්න ඉක්මනට. තව එක උදාහරණයක් අපිට හදන්න තියෙනවා. අපි 6 වෙනි උදාහරණ ලියා ගමු පුතේ. දැන් මේ වීඩියෝ එක දිග වෙනවා වෙලා යන හින්දා මම මේ ඉක්මනට කියන්නේ ඔයාලට වීඩියෝ එක නතර කරලා නිදහස තියනවා. හිමීට නෝට් එක ලස්සනට ලියා ගන්න. හරි. 6 වෙනි උදාහරණේ එක වචනෙන් පොඩ්ඩක් ලියන්න ඕන. දාන්න අංක 6. මම මෙන්න මෙහෙම ගානක් ඒකේ දෙන්නම්. වෘත්තයක පරිධිය මීටර 176ක් නම් පරිධිය මීටර 176ක් නම් මීටර 176ක් නම් එම වෘත්තයේ අරය සොයන්න. හරි. දැන් බලන්න පුතේ අපිට වෘත්තය දීලා තියෙනවා එයාගේ පරිධිය දීලා තියෙනවා. පරිධිය C කියන කෙනා දීලා තියෙනවා 176යි මීටර කියලා. මීටර වලින් දීලා තියෙන්නේ. මෙයාගේ අරය කීයද කියලා අපෙන් අහනවා. එහෙනම් අපි අරය වෙනුවට R කියලා දාගමු. අරයනේ අහන්නේ. එහෙනම් අපිට සමීකරණය ලියන්න පුළුවන්, සූත්‍රය ලියන්න පුළුවන් පරිධිය සමානයි 2πr. එතකොට පරිධිය අපි දන්නවා 176යි. ෆයි කියන්නේ 22 බෙදීම 7යි කියලාත් අපි දන්නවා. R තමා දන්නේ නැත්තේ. පැහැදිලිද? එහෙනම් දැන් අපිට පුළුවන් මෙන්න මේවා එහා පැත්තට අරන් යන්න. බලන්න මේ බෙදීම 7
සමාන ලකුණෙන් එහා පැත්තට යනවා ಗುಣ කිරීම 7 විදිහට. මේක ಗುಣ කරලා සුළු කරගන්න එපා. මොකද මේවා ලස්සනට කැපිලා යයි. ඒ හින්දා ওই විදිහට මෙතන 44 කියලා ගන්න එපා. ඔහොම තියාගන්න. එහෙනම් අපිට මෙන්න මේ දෙවරක් 22 කියන කෙනා ಗುಣ කිරීමක් විදිහට ඉන්න හින්දා එයාව දෙවරක් 22 කියලා බෙදීමක් විදිහට මේ පැත්තට ගේන්න පුළුවන්. ඔන්න දැන් එහා පැත්තේ R කියන කෙනා ඉන්නවා. දැන් අපි සුළු කරමු. 2ට 2 එකයි 176 දෙකෙන් බෙදපුවාම මෙතන එනවා 8කුත් 17ට 8ක් තියෙනවා ආපහු එකක් ඉතුරු 8ක් එනවා. හරිනේ. ඊළඟට 22ට 22 එකයි මෙතන 4ක් තියෙනවා. එහෙනම් දැන් අපිට R කියන කෙනා එනවා 4 වරක් 7. උත්තරයක් එනවා R සමානයි 28යි මීටර් කියලා. මොකද පරිධිය අපිට දීලා තිබ්බේ මීටර් වලින්. එහෙනම් එයාගේ ආරයත් මීටර් වලින් තියෙන්න ඕන. ලියා ගන්නකො එහෙනම් අපේ ඔය උදාහරණයත්. ඊළඟට පුතේ අපිට මේකේ තව පොඩි කොටසක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි අර්ධ වෘත්තයක පරිමිතිය හොයන හැටි. එතකොට අපි අර්ධ වෘත්තයක පරිධිය කියලා කියන්නේ නැහැ. මොකද අර්ධ වෘත්තයක් කියපුවාම මේ වෘත්තයෙන් භාගයක්නේ. ඒක අපි දන්නවා. එතකොට අර්ධ වෘත්තයක කෙලින්ම අපි පරිමිතිය කියලාම තමයි කියන්නේ. එහෙමනම් අනුමාත්‍රකාවක් අපි ලියාගමු. අර්ධ වෘත්තයක පරිමිතිය සෙවීම. අර්ධ වෘත්තයක පරිමිතිය සෙවීම. අපි අර්ධ වෘත්තයක් ඇඳගමු. ඔයාලට මේකෙදිත් කව කට්ටක් පාවිච්චි කරන්න පුළුවන්. අර්ධ වෘත්තයක් ඇඳගන්න වෘත්තයෙන් භාගයක්. එතකොට මෙන්න මෙතන විස්කම්භයක් ඉතුරු වෙනවා. හරිනේ. මේ සම්පූර්ණ වෘත්තය ඔන්න අපි කොටස් දෙකකට බෙදලා එක කෑල්ලක් කරන් තියෙන්නේ. මේකට අපි අර්ධ වෘත්තය කියලා කියනවා. එතකොට මේ අර්ධ වෘත්තයක් වට වෙලා තියෙන්නේ බලන්නකො මේ පැත්තෙන් වට වෙනවා විස්කම්භයක් තියෙනවා මේ පැත්තේනේ. මේ පැත්තේ විස්කම්භය තියෙනවා. එහෙම නැත්නම් අරයන් දෙකක් කියලා කියන්නත් පුළුවන්. අරයන් දෙකක් කියලා කියන්න පුළුවන් නේ. නැත්නම් කෙලින්ම විස්කම්භය කියලා කියන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වක්‍ර රේඛාවට අපි කියනවා ඡාපයක් කියලා. මතක තියාගන්න කව කට්ටක් තියලා අපි ඒකත් පතහා නිර්මාණ පාඩමේදී අපි කතා කරා. කව කට්ට තියලා පැන්සලෙන් අපි අඳින ඉරි කෑල්ලකට ඡාපයක් කියනවා. එතකොට මේ ඡාපය සම්පූර්ණම රවුම වුණොත් වෘත්තය කීවේ. දැන් මේකේ සම්පූර්ණම රවුම වෙලා නැහැ. එහෙනම් අපිට මෙන්න මේ කොටසට මේ වක්‍ර කොටසට අපිට කියන්න ඕනවා ඡාපය කියලා. හරි. අර්ධ වෘත්තයක් ඇඳලා මේ විස්කම්භය කියලා මේක දාගන්න මේකට ඡාපය කියලා දාගන්න. අඳින්නකො ඉක්මනට. හරි. එන්ද නේද පුතේ? එහෙනම්
අර්ධ වෘත්තයක උන ඡාපය තියෙනවා මෙතන විස්කම්භයක් තියෙනවා. දැන් අපි බලන්න ඕනේ කොහොමද මේ අර්ධ වෘත්තයක පරිමිතිය හොයන්නේ කියලා. එහෙමනම් අපි අරය r වෙච්ච අර්ධ වෘත්තයක පරිමිතිය හොයන හැටි චුට්ටක් කොහොමද කියලා බලමු. ලියන්නකෝ එහෙනම් යටින් මෙන්න මෙහෙම අරය r වූ අර්ධ වෘත්තයක පරිමිතිය සොයමු. අරය r වූ අර්ධ වෘත්තයක පරිමිතිය සොයමු. හරි. ආපහු අර්ධ වෘත්තයක් අඳින්න. අරය r වූ අර්ධ වෘත්තයක පරිමිතිය සොයමු. ඔන්න මම මෙතන අරය හින්දා මෙතන මේ ඉරි කෑලි දෙකකුත් දැම්මා මෙතෙන් ඉඳලා මෙතෙන්ට කියන එකට පෙන්නන්න. අඳින්නකෝ එහෙනම්. ඔන්න අරය r වූ අර්ධ වෘත්තයක් මම ඇඳලා තියෙනවා. දැන් අපි මෙයාගේ පරිමිතිය හොයන්න හදන්නේ. පුතේ මේකෙදි පරිමිතිය කියන්නේ අපි දන්නවා ඕනෑම සංවෘත තල රූපයක වටේ දිග. එතකොට මේක සංවෘත තල රූපයක්. එහෙමනම් අපි මේ කෙලවරෙන් පටන් ගත්තොත් මේ ඡාපයේ දිග අපි හොයා ගන්න ඕනේ. මේක දිග නම් හොයන්න දෙයක් නැහැ. මෙතෙන් ඉඳලා r නම් මෙතෙන්ටත් r තියෙන්නේ. එතකොට 2r කියලා ගත්ත හැකි. විස්කම්භයනේ ගන්න පුළුවන්. එහෙනම් මේකෙදි අපිට කරන්න තියෙන පළවෙනි දේ තමයි මෙන්න මේ ඡාප දිග හොයාගන්න එක. ඉතින් පුතේ ඕකත් හොයාගන්න මහ ලොකු දෙයක් නෙමෙයිනේ අපිට. මේ බලන්නකෝ. අපිට පුළුවන් මෙයාගේ ඡාප දිග හොයාගන්න. දැන් මේකේ සම්පූර්ණම වෘත්තය තිබ්බනම් පරිධිය වෙන්නේ 2πr. හොඳට තේරුම් ගන්න. මෙතන තේරුම් ගත්තට පස්සේ මේක හැදුවේ හැකි. දැන් මේක සම්පූර්ණ වෘත්තය තිබ්බනම් ඒ සම්පූර්ණ වටේ දිග වෙන්නේ 2πr නේ. හැබැයි දැන් මේ සම්පූර්ණ වටේ දිගෙන් භාගයනේ තියෙන්නේ මේ ඡාපය කියන්නේ නේ. අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තයෙන් භාගයක් කියන එකනේ. එහෙනම් සම්පූර්ණ වෘත්තයම ගත්තොත් ඒකේ වටේ දිග සම්පූර්ණම වෘත්තයේ වටේ දිග 2πr ලු. එහෙනම් වෘත්තයෙන් භාගයක වටේ දිග හොයන්නේ කොහොමද? මේක දෙකෙන් බෙදලා. එතකොට අපිට එනවා ඡාප දිග මේ දෙකට මේ දෙක කැපිලා ගිහින් අර්ධ වෘත්තයේ ඡාප දිග එනවා 5r කියලා. අර දෙකේ ඉලක්කම කැපෙනවා. පැහැදිලි නේද? කැපෙන්නේ නැහැ කියලා. සම්පූර්ණම තිබ්බොත්නේ 2πr වෙන්නේ. හැබැයි භාගයක් කියපුවාම දෙකෙන් බෙදන්න ඕනේ. එහෙනම් ඡාප දිග එනවා අපිට 5r කියලා. දැන් අපිට පරිමිතිය ගන්න පුළුවන් මෙහෙම. මෙන්න මේ ඡාප දිගට අපි මෙහෙම ලියමු. ඡාප දිගට එකතු කරන්න ඕන විස්කම්භයක්. විස්කම්භය. ඇයි? මෙතන ඉඳලා මෙතෙන්ට විස්කම්භයනේ පුතේ. නේද? එහෙනම් පරිමිතිය හොයන්න පුළුවන් අපිට මෙන්න මේ අර්ධ වෘත්තයේ මේ ඡාප දිගට විස්කම්භය එකතු කරලා. එතකොට අපි දන්නවා පරිමිතිය. ඡාප දිග හොයාගන්න පුළුවන් 5r වලින්. විස්කම්භය කියන්නේ මොකද්ද පුතේ? d නේ. හැබැයි මේකේ d නෑනේ. r නේ තියෙන්නේ. ඒ හින්දා r ඒවා දෙකක් කියන්න 2r කියලා දාන්න. ඔන්න ඔය සූත්‍රයෙන් අපිට පුළුවන් අර්ධ වෘත්තයක පරිමිතිය හොයාගන්න. ඉතින් ඔය මේ කතන්දර මුකුත් මතක තියාගන්න ඕනේ නෑ. ඡාප දිග හොයන්නේ කොහොමද කියලා දැන් දන්නවනේ. සම්පූර්ණ නම් 2πr. හැබැයි එකෙන් භාගයක් හින්දා දෙකෙන් බෙදනවා. එතකොට 5r. ඉතින් ඒ එන ඡාප දිගට මේකේ අරය වගේ දෙගුණයක් එකතු කරන්න. එච්චරයි. එතකොට ආයේ මේවා ලියලියා ඉන්න ඕනේ නෑ. මේ සමීකරණ ලියලියා ඉන්න ඕනේ නෑ. හරි. ලියා ගන්නකො දැනට මේක ලියලා කොටුවක් දාගන්නකො. අර රූපය අඳින්න ඕනේ. ඇඳලා තමයි ලියන්නේ.
අපි මේ අර්ධ වෘත්තයක පරිමිතිය හොයන එකටත් උදාහරණයක් කරලා බලමු. ලියන්නකෝ උදාහරණයක් කියලා. අඳින්න මේක. ඔන්න අර්ධ වෘත්තය තියෙනවා. මෙයාගේ අරය මම දෙනවා සෙන්ටිමීටර 14ක්. මේකේ පරිමිතිය තමයි මම අහන්නේ. ආයෙව ප්‍රශ්නේ වචනේ ලියන්න ඕනේ නේ. රූප සටහන ඇඳ ගන්න. එතකොට ඇති. එහෙනම් ඔන්න අර්ධ වෘත්තය තියෙනවා. අර්ධ වෘත්තයේ අරය සෙන්ටිමීටර 14යි. මෙයාගේ පරිමිතිය හොයන්න ඕනේ. ඔක්කොටම කලින් එහෙනම් අපි ඡාප දිග හොයලා ඉන්න ඕනේ. හරි. හොයමු අපි. ඡාප දිග. දැන් මෙතනත් අර විදිහටම හිතලා ගන්නකො පුතේ සම්පූර්ණ එකම තිබ්බොත් 2πr නේ. හැබැයි ඉතින් භාගයක් හින්දා දෙකෙන් බෙදනවා නේ. ඉවරනේ වැඩේ. එහෙනම් සම්පූර්ණ එකම තිබ්බොත් 2πr. හැබැයි මෙතන තියෙන්නේ භාගයයි. ඡාපයෙන් භාගයයි. එහෙනම් දෙකෙන් බෙදුවා. එතකොට අපිට එනවා 2ට 2 කැපිලා 5r කියලා. 5ට අපි දානවා 22 බෙදීම 7ක්. rට දානවා 14ක්. එහෙනම් 7ට 7 1යි 14ට 2යි. එතකොට අපිට උත්තරයක් එනවා සෙන්ටිමීටර 44යි කියලා. මෙන්න මේ ඡාප දිග. ඡාප දිග එනවා සෙන්ටිමීටර 44ක්. එහෙනම් අපි මේකේ පරිමිතිය හොයනවා කොහොමද? මෙන්න මේ ඡාප දිගට මේ 44 කියන ඡාප දිගට අරය වගේ කොටස් කීයක් එකතු වෙන්න ඕනද? දෙකක්. මොකද මෙතන ඉඳලා මෙතෙන්ට එක අරයකුයි මෙතන ඉඳලා මෙතෙන්ට තව අරයකුයි තියෙනවා. එහෙනම් 14යි සෙන්ටිමීටර ඒවා දෙකක් එකතු වෙන්න ඕනේ. බලන්නකෝ දැන් අර ගොඩනගාගෙන කොටු කරපු සමීකරණ ඕනේ නැහැ. සූත්‍ර ඕනේ නැහැ නේද? මේක තර්ක කරලා හදන්න පුරුදු වෙන්න මේ විදිහට. එහෙනම් ඡාප දිග හොයාගත්තා. ඡාප දිගට අරයන් දෙකක් එකතු කරා. එතකොට මුළු පරිමිතිය එනවා. 4යි 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 කියන්නේ 12යි. එකක් ඉතුරුයි. මෙතන 6යි 1යි 7යි. එහෙනම් සෙන්ටිමීටර 72ක පරිමිතියක් මෙන්න මේ අර්ධ වෘත්තයට තියෙනවා. හදා ගන්නකො පුතේ උදාහරණය. අපි මේකේ තව උදාහරණයක් හදලා ඔයාලගේ අභ්‍යාස වලිනුත් ගණන් දෙකක් මම හදලා පෙන්නන්නම්. එහෙනම් අපි ඊළඟ දෙවෙනි උදාහරණය හදමු. අර්ධ වෘත්ත ආශ්‍රිතව. හරි. පුතේ මම ටිකක් වෙනස් එකක් ගන්නවා. පොඩ්ඩක් ඉන්න මම මේක ඇඳලා ඉවරුනහම ඔයාලා ඇඳ ගන්න. මෙන්න මෙහෙම අර්ධ වෘත්තයක් තියෙනවා. මේ අර්ධ වෘත්තයේ අරය සෙන්ටිමීටර් මම ගන්නම් 28යි කියලා. අරය සෙන්ටිමීටර් 28යි. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දුර. මේකේ තව අර්ධ වෘත්තයක් තියෙනවා මෙන්න මේ විදිහට. මේකේ තව අර්ධ වෘත්තයක් ඕන් ওই විදිහට ඇතුළට තියෙනවා. පැහැදිලි නේද? එතකොට ලොකු අර්ධ වෘත්තයක් තියෙනවා. ඒ ලොකු අර්ධ වෘත්තයේ අරය සෙන්ටිමීටර් 28යි. තව කුඩා අර්ධ වෘත්තයක් මෙන්න මෙහෙම මේකේ ඇතුළට ගිහින් තියෙනවා. කුඩා අර්ධ වෘත්තයක්. එතකොට මට ඕනේ මෙන්න මේ රූපයේ පරිමිතිය. මේ රූපේ පරිමිතිය තමයි මට ඕනේ. මෙන්න මේ රූපේ. හරි. ඇඳ ගන්නකො මේක. පැහැදිලිද මම කියප එක? මම ඕනනම් තව චූටියටත් මේක ඇඳලා පෙන්නන්න. මෙන්න මෙහෙම අර්ධ වෘත්තයක් තිබ්බා පුතේ. මේ අර්ධ වෘත්තයේ මෙන්න මෙතනින් ඇතුළට ගිහින් තව පොඩි අර්ධ වෘත්තයක් තිබ්බා. ඒක තමයි ඔය තියෙන්නේ. හරි. ඇඳ ගන්නකො. දැන් එතකොට ඔය අඳින ගමන් කල්පනා කරන්න ලොකු අර්ධ වෘත්තයේ අරය 28යි නම් කුඩා එක්කෙනාගේ අරය කීයද කියන එක. ඒකත් කල්පනා කරලා තියාගන්න.
මේ දෙවෙනි උදාහරණය. හරි අපි හොයමුනේ. දැන් එහෙනම් අපිට ඕන මෙන්න මේ විශාල අර්ධවෘත්තයේ ඡාප දිගත් ඕන. විශාල අර්ධවෘත්තයේ ඡාප දිගත් ඕන. කුඩා එක්කෙනාගෙත් ඕන. එහෙනම් අපි ඉස්සලා විශාල එක්කෙනාගේ හොයලා යමු. ලියන්න එහෙනම් විශාල අර්ධවෘත්තයේ ඡාප දිග විශාල අර්ධවෘත්තයේ ඡාප දිග සමානයි. අපි දන්නවා සම්පූර්ණ වෘත්තයක් නම් 2πr. හැබැයි අර්ධ වෘත්තයක් හින්දා දෙකෙන් බෙදන්න ඕන. ඔන්න මේ දෙන්න මෙතනම කපලා දානවා. එතකොට අපිට πr එනවා. π කියන්නේ 22 බෙදීම 7යි. විශාල අර්ධ වෘත්තය ගත්තොත් එයාගේ අරය 28යි. හොඳ කල්පනාවෙන් මේක ආදේශ කරන්න ඕන. එහෙනම් 7ට 1යි 28ට 4යි. 4 වරක් 22 එනවා 88ක් සෙන්ටිමීටර් කියලා. එහෙනම් විශාල අර්ධ වෘත්තයේ ඡාප දිග අපිට ආවා සෙන්ටිමීටර 88ක් කියලා. දැන් අපි හොයාගන්න ඕන කුඩා අර්ධ වෘත්තයේ ඡාප දිග. එහෙනම් අපි ඒකත් ලියනවා. කුඩා අර්ධ වෘත්තයේ ඡාප දිග. දැන් පුතේ කුඩා එක්කෙනත් අර්ධ වෘත්තයක්නේ. එහෙනම් එයාගේ ඡාප දිගත් අපිට πr ගෙන් ගන්න පුළුවන්නේ. ආය මේක ලියලා ඉන්න ඕනේ. මෙතන අපි ගත්තනේ πr කියලා. එහෙනම් එයාගේ π කියන්නේ 22 බෙදීම 7යි. අන්න කුඩා අර්ධ වෘත්තයේ අරය කීයද? එතන තමයි වැදගත්. කුඩා අර්ධ වෘත්තයේ අරය කීයද? පුතේ මේ කුඩා අර්ධ වෘත්තය ගත්තොත් එයාගේ විස්කම්භය 28යි. එහෙනම් අරය අපි ගත්තොත් මේ බලන්න 28න් භාගයක් කියන්නේ 14යි සෙන්ටිමීටර්. පැහැදිලි නේද හොයාගත්ත හැටි? මේ විශාල අර්ධ වෘත්තය ගත්තොත් මෙතන ඉඳලා මෙතෙන්ට 28ක් තියෙනවා නම් මෙතන ඉඳලා මෙතෙන්ටත් 28ක් තියෙනවා. හැබැයි කුඩා අර්ධ වෘත්තය අපිට ඕනේ අරය. එහෙනම් 28න් භාගයක් ඒ කියන්නේ සෙන්ටිමීටර් 14ක් කියලා අපිට එනවා. හරි මෙතෙන්ට ආදේශ කරා. එතකොට මෙතන එනවා 44යි සෙන්ටිමීටර් කියලා. ඔන්න එහෙනම් මේ විශාල ඡාප දිගත් හොයාගත්තා කුඩා ඡාප දිගත් හොයාගත්තා. දැන් අපිට පුළුවන් මේ රූපයේ පරිමිතිය ලියන්න. පරිමිතිය සමානයි මේ මෙතන ඉඳලා විශාල එක්කෙනා ඉන්නවා 88ක්. කුඩා එක්කෙනා ඉන්නවා 44ක්. තව මෙන්න මෙතන අරයකුත් තියෙනවා 28ක්. එතකොට අපිට එනවා මෙයාගේ පරිමිතිය 8 8යි 16යි 4යි 20න් දෙකක් ඉතුරුයි. මෙතන 4යි 8යි 16යි 160යි සෙන්ටිමීටර කියලා එනවා. මෙන්න මේ රූපයේ පරිමිතිය. හදාගන්න ඉක්මනට. අපි ඊළඟට ඔයාලගේ අභ්‍යාසයක ගණන් දෙකක් හදමු පොතේ තියෙන අභ්‍යාස වලින්.
මම එකෙන් තෝරගත්තා 18 දෙක අභ්‍යාසයේ දෙවනි ගානෙන් තුන්වෙනි රෝමී ඉලක්කම කියන ගාන හදන්නම් කියලා. 109 පිටුවේ තියෙන පුතේ 18 දෙක අභ්‍යාසය. 18 දෙක අභ්‍යාසයේ දෙවනි ගානේ තුන්වෙනි රෝමී ඉලක්කම. මෙන්න මෙහෙම එකක් අපිට දීලා තියෙනවා. ඔන්න ඔහම අර්ධ වෘත්ත දෙකක රූපයක් දීලා තියෙනවා. මේක අඳුරු කරලා දක්වලා තියෙනවා. දැන් ඔයාලට රූප සටහන පොතේ තියෙනවා. බලාගෙන අඳින්න. අපිට කියනවා පහත දී ඇති එක් එක් රූපේ අඳුරු කර ඇති කොටසේ පරිමිතිය සොයන්න. රූප සටහන් වල දැක්වෙන වක්‍ර කොටස් අර්ධ වෘත්ත වේ. එහෙනම් මේ රූප සටහන් වල මේ දැක්වෙන වක්‍ර කොටස් අර්ධ වෘත්ත කියලා කියනවා. ෆයි වල අගය 7න් 22 ලෙස ගන්නලු. එතකොට පුතේ මේකේ මෙන්න මෙතන ඉඳලා සෙන්ටිමීටර් 7ක දුරක් තියනවා කියලා දීලා තියෙනවා මෙතෙන්ද. දැන් මීට වඩා ලස්සනයි ඔයාලගේ පොතේ තියෙන රූපය. ඔයාලටත් කව කට තියලා මේ ලස්සන රූපයක් ඇඳ ගන්න පුළුවන්. ඊළඟට මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ටම දුර දීලා තියෙනවා 10.5 සෙන්ටිමීටර කියලා. හරි පැහැදිලිද? දැන් ඔන්න පොතේ රූපේ තියෙන හින්දා මම ආයේ මේක එච්චර පැහැදිලි කරන්න යන්නේ නැහැ රූපේ. එහෙනම් පුතේ කුඩා අර්ධ වෘත්තයක් තියෙනවා විශාල අර්ධ වෘත්තයක් තියෙනවා. අපිට මේ දෙන්නගෙම ඡාප දිග හොයාගන්න වෙනවා. එතකොට මෙතනදී තීරණය කරන්න ඕන කුඩා එක්කෙනාගේ අරය කීයද? විශාල එක්කෙනාගේ අරය කීයද? ඇත්තටම ගත්තොත් මේ රූපේ හැටියට මෙන්න මේ 7 සෙන්ටිමීටර කියලා කියන්නේ මෙන්න මේ කුඩා අර්ධ වෘත්තයේ අරය. 10.5 කියන්නේ මෙන්න මේ විශාල කෙනාගේ අරය. ඉතින් එහෙනම් අපිට ඡාප දිග හොයාගන්න පුළුවන්. හරි මම ලියනවා එහෙනම් කුඩා ඡාප දිග. එහෙම ලියනවා. කුඩා අර්ධ වෘත්තයක එකයි ලියන්නේ නැහැ. කුඩා ඡාප දිග කියලා ලියවා. දැන් සම්පූර්ණ වෘත්තයක නම් 2.5r හැබැයි මේක දෙකෙන් බෙදපුවාම 5r කියලා එනවා. 5ට ගන්න ඕනේ 7න් 22. එහෙනම් කුඩා එක්කෙනාගේ අරය 7යි. එතකොට අපිට කුඩා එක්කෙනාගේ ඡාප දිග එනවා සෙන්ටිමීටර 22ක්. ඊළඟට විශාල ඡාප දිග. එහෙනම් විශාල ඡාප දිගත් අපිට 5 r ගෙන් හෙව්ව හැකිනේ. ආයේ මේක දදා ඉන්නේ නැහැ. 5r ගත්තා. එතකොට 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ මෙයාගේ 10.5යි. ඔන්න ඔතනත් 10.5 කියන්නේ 3.5ව 3ක්. 3.5යි 7යි 10.5යි. එහෙනම් මේ 10.5 ඇතුලේ 3.5ව 3ක් තියෙනවා. 7ට තියෙනවා 2ක්. අපිට තවත් සුළු කර හැකියි. 2ට 2 ඒවා 1යි 22ට 11යි. එහෙනම් 11 සරත් 3 කියන්නේ 33යි සෙන්ටිමීටර. ඔන්න එහෙනම් අපිට ආවා විශාල ඡාපයේ දිග සෙන්ටිමීටර 33. දැන් අපිට පුළුවන් මේකේ පරිමිතිය හොයාගන්න. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ මෙන්න මේ පොඩි කොටසේ මේ රතු පාටින් මම ඇඳලා තියෙන කොටසේ දිග කීයද කියන එකනේ. මෙන්න මේ රතු පාටින් ඇඳලා තියෙන කොටසේ දිග කීයද කියන එක අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒකත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි පොඩි ප්‍රශ්නයක්. හේතුව අපි දන්නවා මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා මේ විශාල අර්ධ වෘත්තයේ අරය 10.5යි. ඒ කියන්නේ මෙතෙන් ඉඳලා මෙතෙන්ටම 10.5යි. මෙතෙන් ඉඳලා මෙතෙන්ට 7ක් තියෙනවා. එහෙනම් මෙන්න මේ කොටස ගන්න පුළුවන් අපිට 10.5න් 7ක් අඩු කරලා. උත්තරයක් එනවා 3.5 සෙන්ටිමීටර කියලා. පැහැදිලි නේද? 10.5න් 7ක් අඩු කරා 3.5 සෙන්ටිමීටර කියලා එනවා. දැන් අපිට පුළුවන් එහෙනම් මෙයාගේ පරිමිතිය හොයන්න. මෙන්න මේ 22ට විශාල එක්කෙනාගේ 33ක් එකතු කරලා මෙතන තියෙනවා 3.5ක කොටසක් මෙතනත් තියෙනවා 3.5ක කොටසක්. එහෙනම් 3.5 කොටස් දෙකකුත් එකතු කරා. පැහැදිලිනේ? 3.5 කොටස් දෙකකුත් එකතු කරා. හරි. අපි මෙන්න මේ දෙන්න එකතු කරපුවාම අපිට එනවා 55ක් කියලා. මේ දෙන්න එකතු කරපුවාම එනවා 7ක් කියලා. එහෙනම් 55ට 7ක් එකතු කරපුවාම උත්තරේ සෙන්ටිමීටර් 62යි කියලා අපිට එනවා. හරි. ඔය අපි හැදුවේ 18 දෙක අභ්‍යාසයේ දෙවනි ගානේ තුන්වෙනි රෝමී ඉලක්කම. ඉක්මනට හදා ගන්න පුතේ.
ඊළඟට පුතේ මම ටිකක් වෙනස් ගානක් තෝරගත්තා. ඒ තමයි 18 3 අභ්‍යාසයේ 5 වෙනි ගාන. බලන්න 111 පිටුවේ තියෙන්නේ. දැන් මේ ගානේදී අපිට කියනවා ක්‍රීඩකයෙක් සරල රේඛීය මාර්ගයක බයිසිකලයක් පදිනවලු. ටිකක් වෙනස් ගානක්. බයිසිකලයේ රෝදයක අරය සෙන්ටිමීටර 28යි කියලා දීලා තියෙනවා. එහෙනම් දැන් අපිට මේ බයිසිකලයේ රෝදය ගැන තමයි හදන්න තියෙන ගාන. එහෙනම් මේ රෝදයේ අරය සෙන්ටිමීටර 28යි කියලා දීලා තියෙනවා. ඔන්න මම බයිසිකල් රෝදය ඇඳා. අපිට පළවෙනි රෝම ඉලක්කමේදී කියනවා රෝදයේ එක් වටයක් කරකවීමේදී බයිසිකලයේ ඉදිරියට යන දුර සොයන්න කියලා. එහෙනම් පුතේ අපි හැමෝම බයිසිකල් පැදලා තියෙනවා දන්නවනේ. එතකොට මේ බයිසිකලයේ රෝදයේ අරය සෙන්ටිමීටර 28යි නම් මේක එක වටයක් කැරකෙනවා කියන්නේ අපි ඉස්සරහට යනවා කියන එකනේ. එතකොට දැන් මේක ඉස්සරහට යන්නේ පිටිපස්සට ගියත් වටයක් කැරකෙනවා. දැන් අපිට කියන්නේ මේක ඉස්සරහට පදිනවනේ. එතකොට රෝදයේ එක් වටයක් කරකවීමේදී බයිසිකලයේ ඉදිරියට යන දුර හොයන්න කියලා කියනවා. එහෙනම් මේ රෝදයේ පරිධියට සමාන දුරක් තමා රෝදයේ වටේ දිගට සමාන දුරක් තමා මේක ඉදිරියට යන්නේ එක වටයක් කැරකෙද්දී. එහෙමනම් අපි රෝදයේ පරිධිය හොයාගන්න ඕනේ. ඒක තමා ඔය කියන එකට උත්තරේ. රෝදයේ පරිධිය සමානයි 2πr. එහෙනම් 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 28 කියලා ගත්ත හැකි. 7ට 1යි 28ට 4යි. බලන්න එහෙනම් දෙවරක් 22 එනවා 44ක්. 44 4ෙන් ගුණ කරපුවාම අපිට එනවා සෙන්ටිමීටර් 176ක්. එහෙනම් රෝදයේ පරිධිය සෙන්ටිමීටර් 176යි කියන්නේ අපි එක වටයක් රෝදේ කරකපුවාම බයිසිකලේ ඉස්සරහටත් යනවා සෙන්ටිමීටර් 176ක දුරක්. ඊළඟට අපිට දෙවෙනි රෝම ඉලක්කමින් කියනවා දෙවෙනි එකෙන් කියනවා රෝදයේ වට 50ක් කරකැවෙන විට බයිසිකලයේ ඉදිරියට යන දුර මීටර් කීයද කියලා අහනවා. දැන් මේ හෙව්වේ සෙන්ටිමීටර වලින්නේ. එහෙමනම් රෝදයේ වට 50ක් කරකැවෙද්දී බයිසිකලයේ ඉදිරියට යන දුර මීටර් වලින් කීයද කියලා අහනවා. පුතේ එක වටයක් කරකැවෙද්දී සෙන්ටිමීටර 176ක් යනවලු. සෙන්ටිමීටර 176ක් යනවලු. එහෙනම් වට 50ක් කරකෙද්දී හොයන්න මේක 50ෙන් ගුණ කරා නම් හරිනේ නේ. එක වටයකට සෙන්ටිමීටර 76යි නම් වට 50ක හොයන්න අපි මේක 50ෙන් ගුණ කරනවා. එතකොට 5 වරක් 6 එනවා 30ක්. 3ක් ඉතුරුයි. 5 වරක් 7 35යි. 38යි ආයෙත් 3ක් ඉතුරුයි. 5 වරක් 1 5යි. එතකොට දැන් මේ 5 වරක් 6 30යි 3ක් ඉතුරු වුණා. 5 වරක් 7 35යි 3යි 38යි ආයෙත් 3ක් ඉතුරු වුණා. 5 වරක් 1 5යි 3යි 8යි. අර බිඳුවක් දාපුවාම සෙන්ටිමීටර් නම් 8800ක් එනවා. අපි දන්නවා සෙන්ටිමීටර වලින් තියෙන කෙනෙක් මීටර් කරන්න නම් එයාව 100ෙන් බෙදන්න ඕනේ. මොකද සෙන්ටිමීටර 100ක් එකතු වෙලානේ 1 මීටරයක් හැදෙන්නේ. එහෙනම් අපිට එනවා රෝදය වට 50ක් කරකෙද්දී බයිසිකලයේ මීටර 88ක් ඉස්සරහට යනවා. බයිසිකලයේ මීටර 88ක් ඉස්සරහට යනවා. ඊළඟට තුන්වෙනි ගාන අපිට කියනවා මෙන්න මෙහෙම එකක්. මීටර 1500ක දුරක් යාමේදී බයිසිකල් රෝදය අවම වශයෙන් වට 800ක්වත් කරකැවෙන බව ක්‍රීඩකයා පවසනවලු. එහෙනම් මේ ක්‍රීඩකයා කියනවලු එයාට මීටර 1500ක දුරක් යන්න මේ බයිසිකලේ. දැන් මේ බයිසිකලේ මීටර 1500ක දුරක් යද්දී මේකේ රෝදය අඩුම තරමේ 800 වතාවක්වත් කැරකෙනවා කියලා ක්‍රීඩකයා කියනවලු. එතකොට මේ අදහසට අපි එකඟ වෙනවද කියලා අහනවා. ඒ පිළිතුර පැහැදිලි කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මේක යා කියන කතාව ඇත්තද කියලා අපිට පෙන්වන්න කියලා කියනවා ගානක් හදලා. ඒකනේ එකඟ වෙනවද කියලා අහන්නේ. එහෙනම් ඔන්න මම ආපහු කියනවා මේ අහන්නේ මෙහෙම එකක්. පුතේ මේ බයිසිකලේ අයිතිකාරයා කියනවලු එයා මීටර 1500ක දුරක් යද්දී මේකේ රෝදය අඩුම තරමේ වට 800ක්වත් කැරකෙනවා කියලා. ඉතින් අපි බලන්න ඕනේ මීටර 1500ක් ඇද්දී ඇත්තටම වට 800ක් කැරකෙනවද කියන එක. හරි. අපි එහෙනම් ඔක්කොටම කලින් මීටර් 1500 සෙන්ටිමීටර වලට හරවගමු. එහෙනම් අපිට පුළුවන් මෙන්න මෙහෙම එකක් කරන්න. දැන් ඕනනම් අපිට ඒකට මෙන්න මෙයාව ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්. මේක ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්. ඒ වුණාට අපි ගානේ මේ දෙවෙනි කොටස නැතුව හදමු. මීටර 1500ක් කියලා කියන්නේ
සෙන්ටිමීටර් වලින් නම් ඔන්න ඔච්චර ගාණක්. ඇයි? 1 මීටරයක් ඇතුලේ සෙන්ටිමීටර 100ක් තියෙනවනේ. එහෙනම් අපිට 100ෙන් ගුණ කරන්න වෙනවා. එතකොට අපිට එනවා සෙන්ටිමීටර් වලින් මෙන්න මෙච්චරක්. 1,50,000ක්. සෙන්ටිමීටර 1,50,000ක්. තමා මීටර 1,500ක් කියලා කියන්නේ. දැන් මෙයාගේ බයිසිකලේ එක වටයකදී සෙන්ටිමීටර 176ක්ලු කැරකෙන්නේ. එහෙනම් අන්න අර සෙන්ටිමීටර 1,50,000 ගමන් කරද්දී 176 ඒවා කීයක් තියනවද කියලා බැලුවා නම් කැරකෙන වට ගාන අපිට හොයන්න පුළුවන්. එහෙමනම් වට ගණන පැහැදිලි නේද පුතේ? මෙයාගේ එක වටයක් ගියොත් සෙන්ටිමීටර 176 නේ යන්නේ. හැබැයි මීටර 1,500ක් කියන්නේ සෙන්ටිමීටර 1,50,000. එහෙනම් 1,50,000 ඇතුලේ අපි හොයන්න ඕනේ 176 ඒවා කීයක් තියනවද කියලා. ඉතින් ඔන්න ඕක බෙදලා උත්තරේ ගන්න ඕනේ. ටිකක් ලොකු බෙදීමක්. කමන්නේ අපි බෙදමු. මේ බලන්න. මේක ඕනනම් අපිට පුළුවන් මේ දෙන්නවම දෙකෙන් බෙදා ගන්න ඉස්සෙල්ලා. ඇයි? 176 තිරට්ටේ 1,50,000 තිරට්ටේ. එහෙනම් අපි දෙකෙන් බෙදමු. එතකොට අපිට එනවා කෙලින්ම මෙතන 75,000යි. මේක පුළුවන් තරම් කුඩා කරගමුකෝ. මෙතන එනවා අපිට 17ට දෙකේවා තියෙන 8ක්. ඔන්න 88යි කියලා එනවා. ආයෙත් පුළුවන් නේ දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදන්න නැතුව අපිට මේක 4ෙන් බෙදන්නත් පුළුවන්. එකපාර අපි 4ෙන් බෙදමු. එහෙනම් 88ට 4 ඒවා තියෙනවා 22ක්. 88ට 4 ඒවා තියෙනවා 22ක්. 75000ට 4 ඒවා හොයමු. ඔන්න 75000ට 4 ඒවා හොයනවා. මෙතෙන්ට 1යි 35ක් එනවා. එතකොට මෙතෙන්ට 8යි 32යි 3ක් ඉතුරු වෙනවා. ආපහු මෙතෙන්ට 7යි 28යි 2ක් ඉතුරු වෙනවා. 20ට 5යි ඔන්න ඔච්චර 18,750ක් එනවා. එහෙනම් දැන් මම ඕක ආපහු පොඩ්ඩක් පල්ලෙහාට ගන්නම්. දැන් ඔන්න අපිට උඩ තියෙනවා 18,750ක් බෙදන්න තියෙනවා 22කින්. ආයෙත් පුළුවන් නේද පුතේ අපිට දෙකෙන් බෙදන්න. එහෙනම් අපි ආයෙත් දෙකෙන් බෙදනවා. මෙතෙන්ට 11යි. මෙතන එනවා 9යි 3යි 7යි 5ක්. 9,375. දැන් නම් ඔන්න ආපහු දෙකෙන් බෙදන්න බෑ. උඩ එක්කෙනත් බෑ පල්ලෙහා එක්කෙනත් බෑ. එහෙනම් අපි දැන් බෙදනවා 9,375 කියන කෙනා 11න්. මෙතන 88ට 8ක් තියෙනවා. ඉතුරුයි 5ක්. මෙතන 4ක් එනවා. 44යි. ඉතුරු වෙනවා 13ක්. 55ට ගත්ත හැයිනේ. 55ට 5යි. ඉතුරු වෙනවා 2ක්. 25ට 2ක් තියෙනවා. එතකොට 22යි. ආපහු ඉතුරු වෙනවා 3ක්. එහෙනම් 30ට තියෙනවා ආපහු 2ක්. එහෙනම් මේ බලන්නකො. වට කැරකෙන්න ඕනේ 852.2ක්. තවත් මේක දශම කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපි ඔතේ නවත්තනවා. මොකද අපිට පෙන්වන්න ඕනේ මෙයා කියන්නේ අවම වශයෙන් වට 800ක්වත් කරකවන බවනේ. එතකොට ඉතින් අවම වශයෙන් වට 800ක් කරකිලත් මදිනේ. අවම වශයෙන් 852ක් 2.3. ඒ කියන්නේ අඩුම තරමේ මීටර 1,500ක් යන්න නම් බලන්න වට 800ක් කරකුණොත් බෑ. මග 852ක් කරකුණොත් ඒත් බෑනේ පුතේ. තව දශමක් තියෙනවානේ. එහෙනම් අඩුම තරමේ වට 853ක්වත් කරකෙන්න ඕනේ මීටර 1,500ක් යන්න. හරි. එහෙනම් මේ උත්තරේ හදලා යටින් ලියන්න මේකේ. යටින් ලියන්න. මම ඒ ලියන්න ඕනේ කියනවා. ඔයාලා පස්සේ එක බලා ගන්න. හරි. යටින් ලියන්න එම නිසා අවම වට ගණන 853කි. ඔන්න මම ඒක ලියවා. හරිනේ. එහෙනම් එම නිසා අවම වට ගණන 853ක්වත් වෙන්න ඕන. 852ක් කැරකුණත් බෑ පුතේ 1,500ට අඩුවෙන් යන්නේ එහෙනම්. එහෙනම් අඩුම තරමේ 853ක්වත් මේ බයිසිකලේ වට කැරකෙන්න ඕන. ඔන්න ඔය කියන මීටර 1,500 ගමන් කරන්න. හරි. ඒ විදිහට එනම් පුතේ මම ඔන්න අභ්‍යාස දෙකක ගණන් දෙකකුත් ඔයාලට හදලා පෙන්නුවා. දැන් ඔයාලට පුළුවන් 18 1 2 3 කියන අභ්‍යාස තුනේ
ඉතුරු ගණන් ටික හදලා මේ 18 වෙනි කියන පාඩම වෘත්තයක පරිධිය කියන පාඩමත් සම්පූර්ණ කරගන්න. පුතේ විශේෂ දැනුම් දීමක් තියෙනවා. ඒ තමයි අපි තව පාඩම් දෙකකින් දෙවෙනි වාරේ ඉවර කරනවා. දැන් අපි දෙවෙනි වාරේ පාඩම් කරගෙන ආවා. තව පාඩම් දෙකක් කරපුවාම අපිට දෙවෙනි වාරේ පාඩම් ටික ඉවර කරන්න පුළුවන්. එතකොට පුතේ අපිට 9 වසරේ තව ඉතුරු වෙලා තියෙනවා පළවෙනි වාරේ සහ තුන්වෙනි වාරේ. දැන් තව වාර දෙකක් තියෙනවා. ඒ හින්දා මම තීරණය කරා ඔය වාර දෙකෙන් එක වාරයක්. ඒ කියන්නේ අපි නිකන් හිතමු තුන්වෙනි වාරේ කියලා. තුන්වෙනි වාරේ පාඩම් ටික මම මේ විදිහටම YouTube එක හරහා කරගෙන යනවා. එහෙම නැත්නම් පළවෙනි වාරේ පාඩම් ටික මේ විදිහටම YouTube එක හරහා කරගෙන යනවා. එතකොට අනිත් වාරය, ඒ කියන්නේ දැන් අපි තුන්වෙනි වාරේ පාඩම් ටික YouTube එකෙන් මේ විදිහට කරගෙන ගියොත් පළවෙනි වාරේ පාඩම් ටික මම Zoom වලින් online පන්තියක් විදිහට කරගෙන යන්න තීරණය කරා. එතකොට පුතේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ මෙතනින් පස්සේ ඔයාලට පුළුවන් අපේ Zoom පන්තියට ලියාපදිංචි වෙන්න. ඒකට ඔයාලගේ නමයි පාසලයි ශ්‍රේණියයි මතක් කරලා නම පාසල ශ්‍රේණිය මට WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඔයාලව මගේ Zoom පන්තියට සහභාගී කරගන්න. එහෙමනම් පුතේ අපි දෙවෙනි වාරේ තව පාඩම් දෙකක් තියෙනවා. ඒ දෙකත් මේ විදිහටම ඉවර කරමු. ඊළඟට තුන්වෙනි වාරේ YouTube එක හරහා කරන ගමන් පළවෙනි වාරේ Zoom පන්තිය හරහා කරමු. එහෙම නැති වුණොත් අපිට කාලය මදි වෙනවා 9 වසරේ පාඩම් ටික ඉවර කරගන්න. එහෙමනම් පුතේ හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.